කියලා. අපි කියලා බෑනේ. මම ඕගොල්ලොත් එක්ක සාකච්ඡා මේ කුලකේ අමතක කළා දාන්න. ඕගොල්ලොත් එක්ක සාකච්ඡා කරපු පේපර් දෙකක් තියෙනවනේ. 1 2 කියලා කොටස් දෙකකින් යුත් පේපර් ගණන් මොන හරි හැදුවද? නෑ පුතේ නෑ. මොකොත් හැදුවේ නෑ තාම අපි. අන්න ටෙවිදු ගම්ම තමයි හොඳ අම්මා. එළියට දානවා කියලා. හරි. පුතේ 1 2 කියලා පේපර් දෙකක් තියෙනවා. හොඳද? දැන් විභාගය ගැන ළඟ එන නිසා අපේ වැඩපිළිවෙලේ මෙතෙක් කොච්චර දුර අපි ආවද කියන එකයි මේ පැහැදිලි කරන්නේ. ඊට පස්සේ මම ටක් ගාලා එනවා පාඩමට. මේ පළවෙනි පේපර් එකේ AB කියලා කෑලි දෙකක් තියෙනවා. දෙවෙනි පේපර් එකේ AB කියලා කෑලි දෙකක් තියෙනවා. මේකේ A කොටසේ නම් ප්‍රශ්න 25යි අපි ගිය සතියේක සාකච්ඡා කරානේ පොඩ්ඩක් විතර. ඒක චුට්ටක් අමතක කරන්නකෝ. B කොටසට ආවයින් පස්සේ අපි පළවෙනි පාඩම භාග සම්පූර්ණ කරලා ඉවරයි. ඊට පස්සේ පුතේ එන්නේ වර්ගඵලයේ පරිමිතිය සම්පූර්ණ කරලා ඉවරයි. ඊට පස්සේ ඔයාලගේ සිලබස් එකෙන් වේගය පාඩම අයින් කරානේ. ඒ නිසා ඔතෙන්ට වැටෙනවා අනුපාත. ඒක තමයි අපි සාකච්ඡා කළේ නෑ. ඊට පස්සේ එනවා පුතේ සම්භාවිතාව. ඒක හරි. සම්භාවිතාව හරි. කරා ඒක. ඊට පස්සේ කතා කරනවා දත්ත නිරූපණය. ඒකත් හරි. දත්ත නිරූපණයත් හරි. එතකොට මෙතන පාඩම් 5න් පාඩම් 4ක් මම ඔයාලට ඕකේ කරලා දීලා තියෙනවා පුතේ මාස 3කට මේ මහා ලොකු කාලයකට නෙවෙයි මාස 3කට. ඊට පස්සේ ප්‍රතිශත පාඩම ආයි සුපිරියටම කියලා දුන්නා. ප්‍රතිශත. ඊට පස්සේ ප්‍රස්ථාර පාඩමත් එමෙන්ම කරා. ප්‍රස්ථාරත් එමෙන්ම කරා. ඊට පස්සේ සංඛ්‍යා ව්‍යාප්ති පාඩමත් කළා. සංඛ්‍යා ව්‍යාප්ති. ඊට පස්සේ සමගාමී සමීකරණ කළා. ඊට පස්සේ ඕකත් එක්කේන වර්ගජ සමීකරණත් කළා. සමීකරණ. ඊට පස්සේ තියෙනවා පරිමාණ රූප කියලා පාඩම. පරිමාණ රූප. ඔයාලගේ පොතේ අවසාන පාඩම. මම ඔන්න ඕක නම් පුතේ තවම සාකච්ඡාවටත් භාජනය කළේ නැත. මේ පරිමාණ රූප මම දැම්ම ගත්තේ නැහැ. එතකොට මෙතන පාඩම් 5ක් මම ඕකේ කරලා දීලා ඉවර කරා. ඊට පස්සේ මෙතන පාඩම් වලින් ශ්‍රේණි පාඩම සමාන්තර ශ්‍රේණි අපි සියල්ල සාකච්ඡා කරලා ඉවර කළා. ඒක හරි. ඊට පස්සේ නිර්මාණ පාඩම. ඒක කරේ නෑ. ඊට පස්සේ එනවා පුතේ වර්ගඵලයේ පරිමාව පාඩම. වර්ගඵලයේ පරිමාව කියලා කියන්නම් මම. ඒක කරෙත් නෑ තවම. ඊට පස්සේ එනවා ත්‍රිකෝණ සාධනයේ කතන්දරයයි වෘත්ත ආශ්‍රයෙන් ප්‍රශ්නයකුයි ඇවිල්ලා අවසානට එනවා කුලක කියන පාඩම. එතකොට දැනට මම මේ කොටසේ ඉවර කරලා තියෙන්නේ මෙන්න මේ සෙට් එක නැතුව ශ්‍රේණි ඉවරයි. අදින් අපි කුලක පාඩම ඉවර කරගන්නවා. එතකොට පුතේ මෙතන පාඩම් දෙකයි. එතකොට බලන්න ඕගොල්ලොත් එක්කම සමස්ත පාඩම් 17යි. ඕගොල්ලෝ තාම දන්නේ නැහැ මොකද්ද මේ සර් පාඩම් 17ක් කියන්නේ කියලා. මේ පාඩම් 17න් අපි පුතේ දැනට පාඩම් 11ක් කරලා ඉවරයි. ඒ කියන්නේ මාස 3ක කාල සීමාවක් තුල යන්න පුළුවන් උපරිම සීමාව දක්වා මම ඕගොල්ලන්ට උගන්වලා තියෙනවා. එතකොට මම ජනවාරි මාසයේ සඳහා මම හිතාගෙන හිටියා ඕගොල්ලන්ව 11 පන්තියට අරන් යන්න ජනවාරි 1 වෙනිදා ඉඳලා. ඒ කියන්නේ හෙටින් ආරම්භ වෙන මාසේ ඉඳලා ඕගොල්ලන් 11 පන්ති සිලබස් එකට අරගෙන යන්න තමයි මගේ දැනටමත් අදහස තියෙන්නේ. ඒ වුණාට දැනට මට අවශ්‍යතාවය තියෙනවා ඕගොල්ලන්ට ත්‍රිකෝණ සාධනය සහ ත්‍රිකෝණ ප්‍රමේයන් සාධනය කරන හැටි වගේම ඔය අංග සාම්‍ය ගැන විතරක් නෙවෙයි මම කතා කරන්නේ. වෘත්ත ආශ්‍රිත කොටස් ටිකක් කියලා දීලා නිර්මාණ ටිකක් උගන්වලාම මට ඊළඟ පැත්තට පයිඩ තමයි මගේ ලොකු ආසාවකට තියෙන්නේ. ඒ වගේම ඕගොල්ලෝ දැන් ලබන මාසේ දැන් සමහරක් අයට නම් වාර විභාග තිබුණා ඉස්කෝලේ. කොහොමත් අප්‍රේල් මාසේ පුතේ 3 වෙනි වාර පරීක්ෂණේ තියෙනවා ඕගොල්ලන්ට ආයි එකේ දෙකක් නැහැ. එතකොට අප්‍රේල් 3 වෙනි වාර පරීක්ෂණේ තියෙනකොට මට අවශ්‍යතාවය තියෙනවා මෙතෙක් කතා කරපු හැම පාඩමකම රිවිෂන් එකකුත් යන්න. තේරුණාද? මෙතෙක් කතා කරපු හැම පාඩමකම රිවිෂන් එකක් යාමේ අවශ්‍යතාවයක් මට තියෙනවා. එතකොට ඔන්න ඔය කියන අවශ්‍යතාවයන් ටිකත් එක්ක ජනවාරි මාසයේ පාඩම් සමූහය සඳහා මම දැනට තෝරාගෙන තියෙනවා මෙන්න මේ ටික. ඒ තමයි පළවෙනි පාඩම මම රෝස පාට පෑනින් වාගේ ලියන්නම්. ජනවාරි මාසයේ සඳහා මම තෝරාගෙන තියෙනවා ත්‍රිකෝණ කියන පාඩම. මෙතනදී ත්‍රිකෝණ අංග සාම්‍ය එතනින් ගියයින් පස්සේ ත්‍රිකෝණ 1 2 කියන ටික
එතනින් ගියයින් පස්සේ සමාන්තර ආශ්‍රය කියන ටික ඔය සියල්ලම මෙතනදී මම ආවරණය කරනවා. ත්‍රිකෝණ කියන කොටසේදී. හේතුව තමයි 11 පන්තියේදී වැඩේ නාගන්න නැතුව යන්න පුළුවන් වෙන්නේ මේක හරියට කවර් කරගන්න. ඊට පස්සේ එනවා වෘත්තවලට. ඔයාලා දන්නවා වෘත්තයක ජාය. ඊට පස්සේ ඔගේ ප්‍රමේයන් 4-5ක් තියෙනවා අපිට සාකච්ඡා කරන්න. ඒ ටික මම එතනදී සාකච්ඡා කරනවා වෘත්ත කියන කොටසේදී. ඒ වගේම අත්‍යවශ්‍ය පාඩම් දෙකක් තියෙනවා තව මට ඉතුරු වෙලා. ඒ කියන්නේ මම නිර්මාණ වලට ලොකු බර තැබීමක් කරන්නේ නැහැ. මම නිර්මාණ සාමාන්‍යයෙන් ඔයාලට ඉක්මනට ඉවර කරලා දාන පාඩමක්. හේතුව නිර්මාණ මුලින් කරලා තේරුමක් නැහැ අමතක කරගන්න පාඩමක් නිසා. ඒ නිසා මම 3 වෙනි වාර විභාගයේ කිට්ටු කරලා. ඒ කියන්නේ 11 පන්තියේ සිලබස් එක යන අතරතුර මම 10 පන්තියට අදාළ නිර්මාණ ටික කවර් කරලා දෙනවා. එතකොට මම මෙතෙන්ට තෝරාගෙන තියෙනවා වර්ගඵලයේ පරිමාව කියන පාඩම. වර්ගඵලයේ පරිමාව කියන පාඩම. ඒ වගේම මම මෙතනදීම ඕගොල්ලන්ට අනුපාතත් ඉවර කරලා දෙනවා. අනුපාත මොකද මේකත් අවශ්‍ය පාඩම් සෙට් එකක්. එතකොට මෙන්න මේ පාඩම් හතර දැනට මගේ ඔළුවේ අත්‍යවශ්‍ය ස්වරූපයෙන් මම තියාගෙන ඉන්නවා. මොකද වෙන්න ඕන? එච්චරයි. හරි. එතකොට මේ පාඩම් ටික තමයි මට අවශ්‍යතාවයේ දැනට තියෙන පාඩම් ටික. එතකොට මම දන්නවා අපේ මේ ඉන්න දරුවන්ගේ මොකද ඔයාලගේ එක පේපරයක් මම ගෙන්නගෙන බැලුවා. ඒ ගෙන්නගෙන බලපු පේපර් එකට අනුව මට ඔබේ දැනුම ගැන මේ වෙනකොට මට හොඳ අවබෝධයක් තියෙන ඔබ කොයි මට්ටමේ දරුවෙක්ද කියන එක. එතකොට ඔබ එක එක්කෙනා ගැන වෙන වෙනම සාකච්ඡා කිරීම සඳහාත් මගේ ගාව මම තොරතුරු වෙනම ෆයිල් එකක් හදලා ඔයාලගේ ඩේලි ඇටෙන්ඩන්ස් ටික ඔයගොල්ලෝ පේපර් ලිව්වා නම් ලිව්වේ කොහොමද ඔය හැමදේම පුතේ මම ලකුණු කරගෙන තියෙනවා. එතකොට ඒ හැමදේත් එක්කම 11 පන්තියේදී ඔබේ වැඩපිළිවෙල ගැන මම අලුත් ප්ලෑන් එකක දැන් ඉන්නවා කොහොමද කරන්නේ කියන එක. එතකොට ඔයගොල්ලෝ බය වෙන්න එපා කිසිම දෙයකට. මොකද මේ පන්තිය මම ආරම්භ කළේ ඔයගොල්ලන්ට පටන් ගන්න දවසේම කිව්වා ඔයගොල්ලෝ සාමාන්‍ය පෙළ ලියන තාක් මේක ඔන්ලයින් පන්තියක් විදිහට මම අරගෙන යනවා. එතකොට පන්තිය සඳහා සක්‍රීයව දායක වීම ඔබේ වගකීම. වෙනින් පන්ති තියනවා වෙන්න පුළුවන්. මේ පන්ති අතරතුර මේ පන්තියේ ප්‍රමුඛතාවය ලබා දීම ඔබ කළ යුතුයි. හේතුව අනිත් විෂයන් ටික පාඩම් කරලා ගොඩ යන්න පුළුවන්. අවසාන මොහොතේ පාඩම් කරලා ගණන් ටික අනම්මනම් කරලා ගොඩ යන්න පුළුවන්. හැබැයි ගණිත විෂය පුතේ එහෙම ගොඩ යන්න පුළුවන් විෂයක් නෙමෙයි. මේ විෂය ඇවිල්ලා ඕගොල්ලන්ට මුල ඉඳලා හරියට ගියෝතින් ගොඩ නැත්තම් ඕගොල්ලෝ අනිවාර්යයෙන් විෂය තුල අතරමං වෙනවාම තමයි. එතකොට අපේ නැත්තම් මේ මගේ ගණිත කඳවුර තුල මේක අපේ ගණිත කඳවුර නේද? මේක තුල මම අර කිව්ව විදිහට 11 පන්තියේදී විෂය නිර්දේශය ආවරණය කිරීමක් කරනවා ඕගොල්ලන්ට. 10 පන්තියේදී මම ඔයාලගේ අච්චුපොත අතවත් ගෑවේ නෑ. මම අච්චුපොතේ තියෙන පාඩම් ටික මට අවශ්‍ය විදිහට පෙළ ගස්සලා තමයි මම උගන්වගෙන ගියේ. නමුත් 11 පන්තියේදී ඔබට දැනට මේ කරලා තියෙන පාඩම් වලින් 11 පන්තියේ පළවෙනි වාරයේ ගොඩ දාන්න පුළුවන් දෙවෙනි වාරයේ ගොඩ දාන්නත් පුළුවන්. මට 100%ක් ෂුවර්. හැබැයි ඒක දැන් ඔය ඉන්න ස්වරූපෙට කරන්න බෑ ඔයගොල්ලන්ට. හේතුව දැන් දැනුම තිබුණාට දැනුම තවම ස්ථාවර මට්ටමක නෑ ඔයගොල්ලෝ. ඔයගොල්ලෝ තාම අර වැරෙන මට්ටමේ තමයි ඉන්නේ. ඒ නිසා ලබන ජනවාරියේ සිට ඒ කියන්නේ හෙටින් ආරම්භන මාසයේ ඉඳලා ඔයගොල්ලන්ට මම අති විශේෂ වූ ක්‍රමවේදයක් හරි ගස්සලා තියෙනවා. මොකද සාමාන්‍යයෙන් අර ට්‍රෙන්ඩ් එක සහ තියෙන දේ තමයි ගෙවල් වලට අපි හේතු ගන්නනවා. අපි තමයි ලොකු වැඩ කොටසක් කරන්නේ. එහෙම කියලා අපි සතිය දවස් 5ම පන්ති දානවා, පාන්දර පන්ති දානවා. එහෙම කරන්නේ නැහැ පුතේ මම. ඒකට හේතුව ඉස්කෝලේ වලට ඉගෙන ගන්න තියෙන ගණිත විෂය විතරක් නෙමෙයි විෂයන් 9ක් එක්ක ඕගොල්ලෝ ඔට්ටු වෙන්නේ. එතකොට ඒ විෂයන් 9 තුල හැම විෂයකටම සමබරව ඕගොල්ලෝ බර තියන්න ඕනේ. එතකොට මම සතියේ දවස් 3-4ක් පන්ති දැම්මොත් එහෙම ඇත්තට ඒක ඕගොල්ලන්ට මාර ඉස විකාරයක් වෙනවා. තේරුණාද? හැබැයි මතක තියාගන්න එහෙම මම ඔයාලට chance එක දෙන්නේ ඕගොල්ලන්ගේ දැනුම හැදීම සඳහානේ. හොඳද? ඔයාලා දැනුම හැදීම මම chance එක දෙන්නේ. ඒ නිසා ඕගොල්ලන්ට හෙටින් ආරම්භන මාසයේ සිට පුතේ හම්බ වෙනවා පේපර් පොතක්. මේක අපේ සාමාන්‍ය පන්ති වල ක්‍රියාත්මක වෙන දෙයක්. මේ ඔන්ලයින් කතන්දරෙත් එක මම මේක ගෙනාවේ නෑ. නමුත් ඕගොල්ලෝගේ අවශ්‍යතාවය මම දන්න ඕගොල්ලෝ දක්ෂ දරුවෝ. නමුත් දැනුම හැදීම සඳහා පුතේ පේපර් පොත අනිවාර්යෙන් කරන්න වෙනවා. ඕගොල්ලන්ට මේ විදිහේ පුතේ තියෙනවා පොත් 8ක්. පොත් 8ක් තියෙනවා. මම ඒකේ එක පොතක් අද රෑ වලට දානවා ගෲප් එකට. මේ හැම පේපර් පොතක්ම නිර්මාණය වෙලා තියෙන්නේ මෙහෙම.
අද මේ මාසේ අවසාන දවසට මේක පැහැදිලි කරලා මට පාඩමට ආවම ලේසි එකයි. නිර්මාණය කරලා තියෙන්නේ මෙහෙමයි පේපර් පොත. මේක අනිවාර්යෙන් හැමෝම ලියන්න ඕන එකක්. මම මේක ගයිඩ් කරලා බලනවා අනිවාර්යෙන්ම. ඉන්න එක මහලා දාන්න මොකද්ද මේ යන්නේ? පේපර් එක තියෙන්නේ මේ විදිහට. පේපර් එක තමයි මම මේ දෙන්න යන්නේ බලන්න. පේපර් එකේ මම උඩින් දාලා තියෙනවා මේක අපේ සාමාන්‍ය ෆිසිකල් පන්තින දරුවෝ දන්නවා. පේපර් එකේ උඩින් දාලා තියෙනවා ඔයාලගේ පාඩම් කරපු වේලාව ඊට පස්සේ මෙතන තියෙනවා වෙනම මට අවශ්‍ය තොරතුරු ටික සහ දෙමාපිය අක්ෂර. එතකොට මේ පේපර් එක අමාරු නෑ කරන්න තියෙන්නේ කෙටි ප්‍රශ්න 5ක් තියෙනවා. කෙටි ප්‍රශ්න කීයක් තියෙනවද? 3යි 4යි 5යි. කෙටි ප්‍රශ්න 5යි තියෙන්නේ. අය පට්ට ලේසි හොඳේ. කෙටි ප්‍රශ්න 5යි එක ලොකු ප්‍රශ්නයකුයි තමයි තියෙන්නේ. එක පේපර් එකක ඔච්චරයි පුතේ අන්තර්ගත කරලා තියෙන්නේ. ඔය පුතේ චිරාක් දාලා තියෙනවා අපට කාලෙකින් හම්බුනේ නැහැ නිසා. ඔය පුතේ ෆිසිකල් එකත් මේ ඔන්ලයින් එකත් එක්ක මට එක කරගෙන යන්න බැරි වුණා. ඒ නිසා 11 පන්තියේ සෙට් එක එහෙම පිටින් මිතු වෙලා තියෙනවා. මොකද මේක අනිවාර්යෙන් ක්‍රියාත්මක කළ යුතු එකක්. එතකොට මේකට ඕගොල්ලන්ට උත්තර ලියන්න තියෙන්නේ. මම කල් අදරෑ දැන් දානවා. මට උනත් දැම්ම දාන්නත් පුළුවන්. මම පන්ති ඉවරලා දාන්නම් ඒක. මේ පේපර් පොතේ ඕගොල්ලන්ට කරන්න තියෙන්නේ හැම දවසකම පැය භාගයක්. ඒ කියන්නේ මිනිත්තු 30ක්. මිනිත්තු 30ක්. කාලය වෙන් කරලා ඕගොල්ලෝ මේකට උත්තර ලියන්න ඕන. එතකොට ලියපු වෙලාව මෙතන දාලා තියෙන්න ඕන. ඒ වගේම ඔයා මේක කරා කියලා. පුතේ මේක බොරු කරන්න එපා. ඔයා මේක කරා කියලා ඔයාලගේ අම්මගේ හරි තාත්තගේ අස්සනක් මෙතෙන්ට දාන්න. මොකද මේ ඉගෙන ගන්න දේවල් අවශ්‍ය වෙන්නේ ඕගොල්ලන්ට. අම්මලා තාත්තලාට නෙමෙයි. එතකොට ඔබ අවංක විය යුතුයි මගෙත් එක්ක මේ වැඩේ කරගෙන යන්න. මම කිව්වනේ අනිත් පන්ති වල වාගේ මම මහ ලොකුවට ඕගොල්ලන්ට බර දීගෙන එහෙම කරන්නේ නැහැ. මම හරි ලේසියෙන් පාඩම් ටික උගන්වනවා ඔළුවට යන්නම. ඒ වගේම මින් එහාට 11 පන්තියේ සිලබස් එක තුලත් ඕගොල්ලන්ට 10 පන්ති උගන්වපු කොටස් ඔය විදිහට මම නැවත උගන්වනවා. තේරුණාද? එතකොට මම මේ පේපර් පොතේ කතාව කිව්වේ මොකද? පේපර් පොත් 8ක් තියෙනවා. හේතුව වාර විභාග මාසවල පේපර්ස් පොත් දෙන්නේ නැහැ ඔයාලට. එතකොට මේ මාසවල නිදහස් කරයින් පස්සේ ඔක්කොම ඔයාලට පේපර් පොත් 8කට උත්තර ලියන්න වෙනවා. මේ 8 හදලා තියෙන්නේ ඒ මාසෙට ගැලපෙන විදිහට. ඒ කියන්නේ විෂය නිර්දේශය ආවරණය වෙන පිළිවෙලට. එතකොට ඕගොල්ලෝ හිතන්න දැන් අද දවසේ පන්තිය කියලා. අද ඉඳලා දැන් අද ඇවිල්ලා සිකුරාදානේ. අද ඉඳලා ලබන සිකුරාදා වෙනකොට ඕගොල්ලෝ දවස් 7කට පේපර් 7කට උත්තර ලියලා තියන්න ඕනේ. එතකොට ඒ 7 වෙනි දවසේදී මම ඕගොල්ලන්ට දෙනවා මේ පේපර් 7න් එකතු කරපු එක පේපර් එකක්. ඒ කියන්නේ මේ පේපර් 7 තිබිච්ච ප්‍රශ්න වලින් හදපු තනි පේපර් එකක් දෙනවා. ඒ පේපර් එක පැය භාගයකට ලියන්න පුළුවන් පේපර් එක. ඔක තමයි සාමාන්‍ය පන්තියේදී උනේ. ඉතින් මෙන්න මේ පේපර් පොත සඳහා මම වෙනම කාලයක් ගන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මම පන්ති වේලාව තුලම ටට්ටක් ගාලා මේකේ උත්තර ටික ඔයාලට දෙන්න බලාපොරොත්තු වෙනවා. එහෙම නැත්නම් මම මේ පේපර් පොත සඳහා වෙනම වීඩියෝ මාලාවක් කරලා ඕගොල්ලන්ට ගෲප් එකට දාන්නම්. ඔයාලගේ උත්තර ටික හරි වැරදි ටික බලන්න. හැබැයි මේක ලිව්වා කියන එක ඔබේ දෙමාපියන්ගේ අස්සන සහිතව මාට ප්‍රූෆ් කරන්න ඕනේ හැමෝම. සර් මම මේ සතියේ වැඩේ කරා. අංක 1. එතකොට මේකේ උත්තර ලියනකොට මම මේකේ ලොකු නීතිමාලාවක් තියෙනවා. අදාළවට පොත් දැම්ම පස්සේ බලන්න පුළුවන් නීතිමාලාව. ඒ නීතිමාලාවට අනුව ඔබ මේක සියලු ප්‍රශ්න සඳහා උත්තර ලියන්න ඕනේ. සියලු ප්‍රශ්න සඳහා උත්තර ලියනකොට පොත් වලින් බලන්න පුළුවන්, කෙනෙකුගෙන් අහගන්න පුළුවන්, ඒ කැමති විදිහට උත්තර ලියන්න පුළුවන්. මේකට කිසි ගැටලුවක් නැහැ. ඔබට කැමති විදිහට උත්තර ලියන්න පුළුවන්. අහගෙන හරි බලාගෙන හරි මොකක් හරි ක්‍රමයකට උත්තර ටික හදා ගන්නයි කියන්නේ පේපර් එක සඳහා. එතකොට ඒ වැඩේ කළ යුතුයි. ඒක ඇවිල්ලා මේ හෙටින් පටන් ගන්න මාසෙ ඉඳලා මම මේ ලිස්ට් එක දෙන්න ඔයාලට. මොකද මම මේක දානවා. එතකොට මේක හොඳම දේ තමයි දැනට පේපර් එකේ PDF එක මම ඔයාලට දාන එක. PDF එක දැම්මයින් පස්සේ ඕගොල්ලෝ මේක print out ගාගෙන වැඩේ කරනවා නම් හොඳයි. මේකේ සාමාන්‍යයෙන් පිටු 30ක් තියෙනවා ටියුට් එකේ පේපර් පොතේ. මේක මාර වටිනා පොතක්. මොකද මෙච්චර කාලයක් අපි රිසල්ට් දාන්න උපකාරී වෙච්ච පොතක් තමයි මේක. මම මේකේ අරමුණු පස්සේ කියන්නම් ඕගොල්ලන්ට. ඒ වගේම ඔච්චර තමයි ඊට පස්සේ. ඒ වගේම ඔය පේපර් පොතේ කතාව ඔතනින් ඉවරයි. මම පේපර් පොත අද රෑ දාන්නම්. ඊට පස්සේ ඒකේ මම නීතිමාලාව වෙනම දාලා තියෙනවා පළවෙනි පිටුවේ. ඒ දැම්මම ඕගොල්ලන්ට එතනින් දල අවබෝධයක් ලබා ගන්න පුළුවන්. එතකොට 11 පන්තියේදී මෙතෙක් කරපු පාඩම් ටික නැවත ඕගොල්ලන්ට වෙන්න නිසා බය වෙන්න දෙයක් නැහැ. හැබැයි රිවිෂන් එකක් කරනවා. මෙතෙක් කරපු පාඩම් 11ෙම නැවත රිවිෂන් එකකුත් මම යන්න බලාපොරොත්තු වෙනවා. දවස් දෙකකින් එක දවසක් තෝරාගෙන නැවත මේ පාඩම් මතක ආවර්ජනය කිරීම සඳහා.
එතකොට ජනවාරි මාසයේ පාඩම් ලයිස්තුවේ මම කිව්ව විදිහට ත්‍රිකෝණ පාඩම, ඒ කියන්නේ අංග සාම්‍ය සහ සාධනීය පාඩම, වෘත්තාංග සාම්‍ය සහ සාධනීය පාඩම වගේම වර්ගඵලයේ පරිමාවත් එක්ක අනුපාත පාඩම මම ඔයාලත් එක්ක සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ওই ටික තමයි පුතේ ජනවාරි මාසයේ සර්ගේ සැලසුම වෙන්නේ. එතකොට ඔය සැලසුම් වලට අපි හැමෝම වැඩ කරමු. මම බලාපොරොත්තු වෙනවා හැම දරුවෙක්ම මේ පන්තිය දිගට කන්ටිනියු කරන් යාවි කියලා එකට හේතුවක් තියෙනවා. මොකද සාමාන්‍යයෙන් මගේ තියෙන තියරිය තමයි පන්තියේ ළමයි ඉඳලා හැලිලා මොකක් හරි හේතුවක් මත නැවත මම ඒ දරුවව කිසිම හේතුවක් මත මගේ පන්තියට ගන්නේ නැහැ. මේක මගේ ෆිසිකල් ක්ලාස් වලටත් එහෙමයි, ඔන්ලයින් ක්ලාස් වලටත් එහෙමයි. මොකද මුල ඉඳලා අල්ලාගෙන යන කට්ටිය විතරයි මෙතනින් ගොඩ යන්න ඕනේ. මැගදී හැලෙන කට්ටිය එහෙම කට්ටිය ලොකු අවශ්‍යතාවයක් මට නැහැ. ඒ වගේම මම ඔයාලට මුලින්ම කිව්වා මම පන්තියේ ළමයි ගොඩාක් පුරවන්නේ නැහැ කියලා. ඒකට හේතුව එතකොට ඕගොල්ලන්ගේ දේවල් කරන්න මට කාලය මදි වෙනවා. මුදල් පස්සෙම හඹාගෙන ගියොත් එහෙම මොකද මම ෆිසිකල් ක්ලාස් කොහොමත් කරනවා. එතකොට මේ තොරතුරුත් එක්ක මට අර කොරෝනා කාලේ මට නිකන් ඉන්න කම්මැලිකම නිසා මම මේ පන්තිය පටන් ගත්තේ. නමුත් මම මේක ඔයගොල්ලෝ සාමාන්‍ය පෙළියටම එකගෙන යනවා. ඒ නිසා ඔයගොල්ලන්ට මම කිව්වා ඔයගොල්ලන්ගේ යාළුවෝ ඉන්නවා නම් හිත මිත්‍රාදීන් ඉන්නවා නම් පන්තියට සම්බන්ධ කරන්න කටයුතු කරන්න. එතකොට අපිට චුට්ටක් තව ටිකක් සාර්ථක වැඩේ කරගෙන යන්න පුළුවන්. මොකද සාමාන්‍යයෙන් මම බලාපොරොත්තු වෙන උපරිම ළමයි 25ක් 30ක් පන්තියට කමන්නේ. මම ඉන්නේ කොහොමත් ළමයි ගන්නේ නැහැ පන්තියට. නමුත් සමහරක් දරුවෝ ආවා, සමහරක් කීප දෙනෙක් මගින් පන්තියෙන් අයින් වෙලා ගියා. ඒ කොහොමත් කම්මැලි ටික තමයි හැලෙන්නේ. වැඩක් කරන ළමයි හැලෙන්නේ නැහැ. ඒ නිසා ඉන්නවනම් යාළු ටික සම්බන්ධ කරන්න. මොකද මම ලබන මාසේ නැවත අලුතෙන් බඳවා ගැනීම කීපයක් කරනවා. ඒකෝට ළමයි ප්‍රමාණය වැඩි නොවෙන්න මම චුට්ටක් වග බලා ගන්නවා. ඕගොල්ලෝගේ යාළු ඉන්නවනම් ඒගොල්ලෝ දැනුවත් කිරීමත් කරන්න. හරි. එච්චරයි. අද දවසේ 31 රැය නිසා වෙන්නේ නැති දරුවෝ 9 දෙනයි සම්බන්ධ වෙලා ඉන්නේ. දරුවෝ 17 දෙනෙක් අතරේ. එතකොට ගණ පූර්ණේ තියෙනවද? තියෙනවනේ. භාගයට වඩා ඉන්නවනේ ඔව්. ඒ නිසා මම අද දවසේ පාඩම සාකච්ඡා කරනවා. හොඳයි. ඔයාලා හොඳයි. සර් අපි හොඳයි කියලා අහනවා. හොඳයි. එතකොට මෙහෙමයි. පන්ති වලට සම්බන්ධ වෙනවා වගේම වැඩ කටයුතු කරන්නත් ඕනේ. කුලක පාඩමේ පුතේ මට ගිය සතියේ වීඩියෝ එක දාන්න අමතක වෙලා තියෙනවා. කවුරුත් මතක් කරෙත් නැහැ. මට ඒක දැන් මේ දැන් දැක්කේ මම වීඩියෝ එක දාලා නැහැ කියලා. මම කතරෑ වීඩියෝ එක දාන්නම් ගිය සතියේ වීඩියෝ එක. ඒතර අද දවසේ අපි කුලක පාඩමේ ඉතුරු ටික තමයි මින් එහාට සාකච්ඡා කරගෙන යන්න හදන්නේ. ඒතකොට කාට හරි විෂය සම්බන්ධයෙන් හෝ සාමාන්‍ය මේ ගණිත විෂය සම්බන්ධයෙන් ගැටලු තියෙනවා නම් මගෙත් එක්ක දුරකථන මාර්ගයෙන් සම්බන්ධ වෙන්න පුළුවනි. වැඩි විස්තර සහ දැන ගැනීම සඳහා ඔයගලන්ට ඕනම වෙලාවක මාව සම්බන්ධ කරගන්න පුළුවන් ඕනෑම ගැටලුවක් සම්බන්ධයෙන්. ඒ නිසා ඒවට මම උත්තර දෙන්න සහ ඔයාලගේ අඩුපාඩු ටික කන්ටිනියු කරන්න මම සැදී පැහැදී සහ බැඳී ඉන්න ඕගොල්ලන්ගේ කටයුතු වෙනුවෙන්. හරි. එහෙමනම් දරුවනේ අපි පාඩම පටන් ගනිමු. හරි. කොච්චරයි ඔන්න මට විශේෂයෙන් මතක් කරන්න තිබිච්ච තොරතුරු ටික. අර ගණිත විෂය උගන්වන නිසා වෙන්නේ නැති ලොකුවට හරවත් වුණානේ. මේ රසවත්වෝග කන්ටිනියු කරන්න තේරෙන්නේ නැහැ මට. හැබැයි මම හිතනවා අවශ්‍ය පණිවිඩය ඔබට හරියට යන්නේ නැති මොකක්ද අපේ ජනවාරි මාසේ වැඩපිළිවෙල කියන එක. පැහැදිලි නේද? හරි. දැන් අද අපි කතා කරන්නේ කුලක අනුපූරකය ගැන. හැමෝම ටියුට් එක පෙරලා ගන්නකො. ටියුට් එක පෙරලා ගන්න හැමෝම. අද අපි සාකච්ඡා කරන මාතෘකාව තමයි කුලක අනුපූරකය. දැන් ඔය කට්ටිය පොරවල් සෙට් එක වාගේ මේක අද පන්තියේ ගොඩක් දරුවෝ සම්බන්ධ වෙලා නොහිටියට කුලක පාඩම ලේසි කියලා හිතනවා. දැන් ගිය සතියේත් මම දැක්කා දරුවෝ ගොඩක් දාලා තියෙනවා සමාර ලේසි, කුලක ඡේදනය, මේලය ඕවා ටික ලේසි කියලා දාලා තියෙනවා. හැබැයි පුතේ කුලක කියන්නේ ඒකට නෙවෙයි ඇත්තටම. ඒ ඇවිල්ලා කුලකවල මුල, කුලකවල ආරම්භය. කුලක කියලා කියන්නේ ඉන් එහා ගිය මහ ලොකු සංකල්පයක්. මේ සංකල්පය තුල හැසිරෙනකොට මේකේ ලකුණු ගන්න නම් අපි හොඳ අවබෝධයක ඉන්න ඕනේ. එතකොට අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ ඒ අවබෝධය ලබා ගන්නේ කොහොමද? අපි කොතනින්ද මේ පාඩමේ අඩුපාඩු ටික හදාගන්නේ සහ කුලකයකට නිවැරදිව උත්තර ලියනවා නම් අපි කොහොමද උත්තර ලියන්නේ කියන එක. හරි. එතකොට ගිය සතියේ අපි සාකච්ඡා කරා කුලක ඡේදනයක් කියන්නේ මොකක්ද? කුලක මේලයක් කියන්නේ මොකක්ද? ඒ වගේම කුලකයක් වෙන් රූපයක පෙන්වන්නේ කොහොමද කියන කාරණා මම ගිය සතියේදී සාකච්ඡා කරලා ඉවර කළා. දැන් අද අපි කතා කරන්නේ කුලක අනුපූරකය ගැන. පුතේ මට කවුරු හරි කියන්න මම කුලක අනුපූරකය පුතේ සාකච්ඡා කරේ නෑ නේද ගිය සතියේ නෑනේ. නෑ කතා කරේ නෑ. හරි. මෙන්න බලන්න පුතේ කුලක අනුපූරකය කියන්නේ මොකක්ද කියන කාරණාව. කුලක අනුපූරකය ගැනයි සාකච්ඡා කරන්නේ. දරුවනේ කුලක අනුපූරකය කියන එකේ අර්ථය තමයි බලන්න මම පොඩි නෝට් එකක් දීලා තියෙනවා ඕගොල්ලන්ට උඩින්. මොකද්ද? සර්වත්‍ර කුලකයක ඇති ඒනම් කුලකයක් සලකුණු. ඔබ පස්සේ පැහැදිලි කරන්නම්. ඒට අයත් නොවන සර්වත්‍ර කුලකය තුල පිහිටි අවයව සියල්ල අඩංගු කුලකය
ඒ කුලකයේ අනුපූරක කුලකයේ ලෙස හැඳින්වේ. ඔක මෙලොව හතරක් තේරුම් නැහැ නේද? ඒක තේරෙන්න අවස්ථාවකුත් නැහැ. ඔන්න. පුතේ මෙන්න මේකයි ඔය කතන්දරේ කියන්නේ. හරිද? ඔය කතන්දරේ මෙන්න මෙහෙම කතාවක් තමයි කියන්නේ. දැන් මෙන්න මේ විදිහේ කුලකයක් තියෙනවා. මෙයා ඇවිල්ලා සර්වත්‍ර කුලකය. 1 2 3 4 5 6 7 8 9 කියලා කියන්නේ කවුද? සර්වත්‍ර කුලකය. ඒ සර්වත්‍ර කුලකයේ තුල ඉන්නවා උපකුලකයක් A කියලා. ඒ වල තියෙනවා 2 4 6 8 කියලා අවයව ටිකක්. එතකොට අපෙන් මේගොල්ලෝ ප්‍රශ්නයක් අහනවා මෙන්න මේ විදිහට. ඒ අනුපූරක. මොකද්ද පුතේ? ඒ අනුපූරක. මෙන්න මේ ස්ලෑෂ් එක තමයි දාන්නේ උඩින්. සර්ගෙන මේ දාලා තියෙනවා වැරදි. මේ චුට්ටි ඉරි කෑල්ලක් තමයි උඩින් අපට භාවිතා වෙන්නේ. ඉතින් මෙන්න මේ පොඩි ඉරි කෑල්ල දැම්මහම මේකේ අදහස තමයි මේ සර්වත්‍ර කුලකයේ. මොකේද? සර්වත්‍ර කුලකයේ ඒ කියන කෙනා හැර මම මෙන්න මේ කොළ පාටින් පාඩ කරපු සර්වත්‍ර කුලකයේ ඒ කියන කෙනා හැර ඉතිරි අවයව. දැන් අනුපූරකේ වැටලා තියෙන්නේ ඒටනේ. එතකොට මේකේ අර්ථය තමයි ඒ හැර. මොකද්ද? ඒ නැතුව ඉතිරි ටික. පුතේ ඒ නැතුව ඉතුරු ටික මොනවාද? ඒ නැතුව ඉතුරු ටික. ඔන්න බලන්න සර්වත්‍ර කුලකයේ තුල ඒ කියන කුලකය නැතුව ඉතුරු ටික මොනවාද? 1 3 5 7 9. දැක්කද? ඔය තමයි ඒ හැර ඉතිරි ටික. මොකද්ද? ඒ හැර ඉතිරි ටික. එතකොට කුලක අනුපූරකය කියන එකේ තේරුම තමයි එයා හැර. අනුපූරකයේ වැටුනොත් එයාගෙන් අර්ථවත් වෙනවා හැර කියන වචනය. පැහැදිලි නේද? සර් ඔතන සිග්මා කියන්න පුළුවන්ද? පුතේ අපි සාමාන්‍ය සිග්මා එක මෙතනදී වචනේ පාවිච්චි කරන්නේ නැහැ. ඔතන ඇත්තටම සිග්මා සංකේතය වෙනයි සර්වත්‍ර කුලකයේ සංකේතය වෙනයි. නමුත් අර ග්‍රීක භාෂාවෙන් අපි ඔක අරගෙන තියෙන්නේ මම අර දා කියලා දුන්නේ වචන අපි මේ ගන්නකොට. එතකොට එතනදී සිග්මා කියන්න එපා පුතේ සර්වත්‍ර කුලකයේ කියලා කියන්න. සිග්මා අර්ථයක් තමයි ඔතන තියෙන්නේ ඔක්කොම එකතුව කියන්න. නමුත් අපි ඔක භාවිතා කරන්නේ සර්වත්‍ර කුලකයේ කියලා. හරි. එතකොට ඔන්න අපි යාගේ අවයව ටික ලිව්වා. ඒ අනුපූරක නැත්නම් A dash ඒ අනුපූරක. එතකොට පුතේ මෙයා අපි වෙන් රූපයක දක්වනවා නම් වෙන් රූපයක පෙන්වන්නේ මේ විදිහට. මෙයා තමයි A කියන කුලකය. ඔන්න ඒට අයිති අවයව තියෙනවා 2 4 6 8. එතකොට ඒට අයිති නැති ඒවා තියෙනවා 1 3 5 7 9 කියලා. එතකොට මෙතන අපිට කියන්නේ ඒ අනුපූරක කියලානේ. පුතේ සර් ඇහෙනව නේද? ඔව් සර්. හරි. පුතේ මෙතනින් අපිට කියන්නේ ඒ අනුපූරක කියලානේ. ඒ අනුපූරක කියන නිසා පුතේ අපි මෙයාගේදී අඳුරු කරනකොට අර ඒ කියන කෙනා පාට කරන්නේ නැතුව. ඒ කියන්නේ රවුම පාට කරන්නේ නැතුව එළියේ තියෙන මෙන්න මේ සීමාව විතරක් පුතේ අපි වර්ණ කරලා පෙන්නනවා. ඔය තමයි අපි ඒ අනුපූරක කියන ප්‍රදේශය වර්ණ ගන්වනවා නම් අපි ඒක නිරූපණය කරලා පෙන්නන විදිහ. පැහැදිලි නේද ඔයගොල්ලන්ට? ඔය තමයි ඒ අනුපූරක. ඒ කියන්නේ ඒ හැර. ඕක තමයි අපි මේ වෙන් රූපය තුල දක්වලා තියෙන්නේ. හරි පුතේ. ඕකේ පළවෙනි උදාහරණය සඳහා ඕක ලියලා ඉදිරියේ ඔය උදාහරණ කියලා දාලා තියෙන ඉස්සරහින් මේ රූපය අඳින්න රූපය ඇඳලා තොරතුරු දක්වලා ඕගොල්ලෝ මේ විදිහට වර්ණ කරලා පෙන්නන්න ඒ අනුපූරක කියන සීමාව. හරි. වැඩේ පටන් ගන්නකො හැමෝම. මේකේ ඊළඟ උදාහරණෙත් කියලා දීලම මම අහන්නම් තේරුණාද නැද්ද කියලා. මම ඔක දැම්ම අහන්නේ නැහැ තේරුණාද නැද්ද කියලා. ඊළඟ උදාහරණෙත් කියලා දීලම අහන්නම්කෝ මම. එතකොට මට ලේසි.
වැඩේ ඉවර කරලා මේ රූපයත් ඇඳලා පුතේ මට අත උස්සලා පෙන්නන්න හැමෝම. sorry. හැමෝම වැඩි ඉවර කරලා අත උස්සලා පෙන්නන්න පුතේ සර්ට. සර් මකන්න එපා දැම්මම. හරි හරි හරි. ඕම කන්න. සංගවර හදා ගන්න බෑ. ඒ විදිහට තියෙන ප්‍රශ්න. ඒක පුරුදු වෙන්න ඕන සංගවර හදා. පුතේ හැමෝම හරිද? තත්සරණී එරන්දිකා පුතේ කිරාත් හරිද? චනුදි චමීෂා හරි නේද හැමෝම ලලිඳු? අද ලෙෂන් නෑ. ඉතින් ගොඩක් අය නෑ තමයි. හරි මනෝ ලික්වන්න ලියන්න පුතේ. අපේ ළමයි හරි කම්මැලි. වැඩි හිතන්න එපා අලුත් අවුරුද්දක් කියලා. අද දැන් 2021 ඉවරයි. ඔය කට්ටිය දානවා හැපි නිව් ඉයර් ඒවත් දානවා හොඳයි. මමත් රිප්ලයි කරන්නම් ඔකට රැට. මේ හෙටත් දවසක් විතරයි ඉතින්. ඔය මහලුකු දෙයක් නෙවෙයි. වැඩි හිතන්න එපා. හරි සර්. හරිනේ පුතේ. හරි. ඕනේ අවුරුද්ද ගැන පොඩි කතාවක් ආවේ කී මේ අනගේ පස්සේ කියන්නම් ඈ අවුරුද්ද කතන්දරේ. හරි. මැකුවා වුණ. ඊට පස්සේ පුතේ මෙන්න අපි එනවා ඊළඟ එකට. දැන් ඔයාලට මම ඉස්සරලා කිව්වා අනුපූරකය කියන එකේ අර්ථය තමයි එයා හැර. මොකක්ද අනුපූරකය කියන එකේ අර්ථය තමයි එයා හැර. අනුපූරකේ ආවෝදී ඔය අනුපූරකේ වැඩිච්ච කෙනා හැර කියන එක තමයි යෝකේ අදහස වෙන්නේ. එතකොට බලන්නකො මෙන්න මේ උදාහරණය. දැන් මේ තියෙන දෙවෙනි ගානසෙක උදාහරණ ගාන. මෙතන සර්වත්‍ර කුලකයක් දීලා තියෙනවා. ඒ වගේම ඒ සර්වත්‍ර කුලකයේ යටතේ AB කියලා උපකුලක දෙකකුත් දීලා තියෙනවා. දැන් පුතේ මෙන්න ප්‍රශ්නය අහනවා ඒ අනුපූරක. පුතේ මෙතන ඒ අනුපූරක කියලා කිව්වොත් එහෙම මේකේ අර්ථය තියෙන්නේ ඒ හැර. ඒ හැර ඉදිරියේ. එතකොට අපි මේක ගන්න ඕනේ සර්වත්‍ර කුලකේ. ඒ හැර ඉතිරි ඒවා මොනවද? ඒ අනුපූරක කියන එකේ අර්ථය තමයි ඒක. මේ බලන්නකෝ. ඒ කියලා කියන්නේ 2 3 5 7. එතකොට ඒ අනුපූරක කියලා කිව්වොත් එහෙම 2 3 5 7 නැතුව ඉතුරු ටික. මොනවාද ඉතුරු ටික? 1 4 6 8 9 10. දැක්කද ඒ අනුපූරක? අන්න. ඊට පස්සේ අහනවා B අනුපූරක. පුතේ B අනුපූරක කියලා කියන්නේ B කියන කෙනාගේ අවයව ටික නැතුව ඉතුරු අවයව ටික. මොකද්ද?
B කියන කෙනාගේ අවයව ටික නැතුව ඉතුරු අවයව ටික. දැන් B ගාව තියෙන්නේ 2 4 6 8 10 නේ. ඒ ටික නැතුව ඉතිරි ඒවා මොනවද? මොනවද ඉතිරි ඒවා? 1 2 ඒ මොනවද ලියන්නේ? 1 ගන්න එක පුළුවන් නේ දෙක බෑ. 1 3 5 7 9. ඔන්න පුතේ B හැර. ඒ කියන්නේ B ට අයිති ඒවා නැතුව ඉතිරි ඒවා. උඩින් අහලා තියෙන්නේ A අනුපූරක කියලා. A ට අයිති ඒවා නැතුව ඉතිරි ඒවා. පැහැදිලිද? ඔන්න ඕක තමයි ඔතන අර්ථය වෙන්නේ. පැහැදිලි නේද හැමෝටම? හරි. පුතේ ලස්සන ලියා ගන්න බලන්න ඒක. ඒ උදාහරණෙත් හැමෝම ලස්සන ලියා ගන්න බලන්න. උදුලක් ඉන්නවා. ඊට පස්සේ අපිට තියෙන වෙන් රූප කීපයක් ඇඳගෙන යන්න. ඔය අනුපූරක කතාව හොඳට ඔළුවට දාගන්න පුතේ. අනුපූරක කතන්දරේ ඔළුවට ගියොත් තමයි වැඩේ ලේසි. එතකොටයි අපට වැඩේ ලස්සනට කරගෙන යන්න පුළුවන්. හරි නේද? ඒකේ උත්තර දෙක විතරයි ලියන්න අර රෝමිලක්කම් 3 ඉඳලා තියෙන්නේ වෙන් රූප වල දක්වන්න. ඒක නම් ටියුට් එකේ වැදලා තියෙනවා වෙන් රූප ටික ලස්සනට. පුතේ මේක ලිව්වා නේද හැමෝම? දැන් පොඩ්ඩක් අත පාත් දාන්නකො තත්සරණී මදුෂයි අත් පාදම් චුට්ටක්. අන්න හරි. දැන් අත උස්සන්න බලන්න කුලක අනුපූරකයේ තේරුන්නේ නැහැ කියන දරුවෝ ටික. සර් කුලක අනුපූරකයේ මට නම් තේරුනේ නැහැ. අත උස්සන්න බලන්න. කුලක අනුපූරකය කියලා කියන්නේ අයත් නොවන බව හැඟවීම තමයි කුලක අනුපූරකයේදී සිද්ධ වෙන්නේ. ඒක තේරුන්නේ නැහැ කියන දරුවෝ ටික අත උස්සන්න බලන්න. කවුරුත් නැහැ නේද පුතේ? very good. ඒ කියන්නේ හැමෝටම කුලක අනුපූරකය කියන්නේ මොකක්ද කියලා තේරිලා තියෙනවා. හරි. එහෙනම් ඔන්න සර් මේක මහලා දානවා. හරි නේද හැමෝම? හරි. එතකොට පුතේ මෙන්න බලන්න වෙන් රූපවල මොන වගේද? වෙන් රූපවල කුලක අනුපූරකයේ පෙන්වන විදිය. වෙන් රූපවල. ඔන්න මේ කියන එක හොඳට අහගන්න. මෙතනින් පස්සේ තමයි ලකුණු 10 ලැබෙන තැනට අපි යන්නේ. වෙන් රූපයක ඕක හරියට පෙන්නගත්තොත් වැඩේ ගොඩ නැත්තම් චුට්ටක් අවුල. පුතේ මේ වෙන් රූපේ අපි දැන් මෙයා ලකුණු කරනවා මෙයා තමයි සර්වත්‍ර කුලකය. රවුන්ඩ් එක නම් කරනවා මෙයා B කියන කුලකය. මෙයාව අපි නම් කරමු A කියන කුලකය කියලා. ඔන්න BA කියලා නම් කරා. දැන් ඕගොල්ලෝ බලන්න මෙයාට වරහණක් දාලා නෑ නේද? නිකම්ම අහලා තියෙන්නේ ඒ අනුපූරක ඡේදන B. මොකක්ද අහලා තියෙන්නේ? ඒ අනුපූරක ඡේදන B. පුතේ ඔය වරහණක් භාවිතා වෙලා නැති වෙලාවකදී මොකද්ද? වරහණක් භාවිතා වෙලා නැති වෙලාවකදී මම ඔක වෙනස පැහැදිලි කරනවා ඊට පස්සේ වරහණක් භාවිතා වෙලා නැති වෙලාවකදී කිසිම හේතුවක් මත සර්වත්‍ර කුලකයේ සලකා බලන්නේ නැත. මොකද්ද? වරහණක් නැති වෙලාවක අපි සර්වත්‍ර කුලකයේ බලන්නේ නැහැ. ඒ මොකද්ද කියන එක කියලා දෙන්නම් ඈ. දැන් ඔන්න මෙතන කියනවානේ ඒ අනුපූරක ඡේදන B කියලා. එතකොට ඒ අනුපූරක කියන්නේ ඒ හැර ඒ නැතුව B ට අයිති ටික. ඔය ඡේදනයේ තියෙන පොදු එක නෙවෙයි අදහස් කරන්නේ. අර දෙන්නගේ සම්බන්ධතාවය තමයි පෙන්නන්නේ. ඒ කියන්නේ ඡේදන කුලකයක් තමයි තියෙන්නේ උතන. ඒ දෙන්නගේ ඒ හැර B ට විතරක් අයිති ටිකයි ඔය අහන්නේ. මොකක්ද අහන්නේ? ඒ නැතුව B ට විතරක් අයිති ටික. එතකොට ඒ නැතුව B ට විතරක් අයිති ටික පුතේ අඳුරු කරන්න කිව්වොත් එහෙම අපි මෙන්න මේ සීමාව තමයි වර්ණ කර දක්වන්න ඕනේ. එතකොට අර එළිය ටික පාඩ කරන්නේ නෑ අපි. දැක්කද? ඒ හැර B විතරයි. එතකොට ඒට අයිති කිසිම දෙයක් පාඩ කරන්නේ නෑ අපි. පැහැදිලි නේද? ඔන්න පුතේ රෝමිලක්කම් 3 අපි වෙන් රූපය පාඩ කරපු විදිය. ඒ හැර B. හරි. පාඩ කරන්න බලන්න හැමෝම මේක ලස්සනට.
ඒක හැමෝම ලස්සනට පාඩ කරන්න. ඔය වෙනස තේරුම් ගන්න. වරහන් නැති වෙලාවකදී සර්වත්‍ර කුලකය ගැන අපි අදහසක් ගන්නෙ නැහැ. පුතේ ඉලක්කම් ලියන්න ඕනේ. නමුත් මෙතන මම ඉලක්කම් ලියන්නේ නැතුව ගත්තේ. මොකද හැම එක ඉලක්කම් ලියලා ගත්තත් කමක් නැහැ. ඔයාලා ඉලක්කම් දාගන්න. පාට වෙන්න ඕන ඔය කෑල්ල. B ට අයිති කොටස විතරයි. පුතේ ඔයගේ කෙටි පේපර් එකේ පුතේ පාඩ කරන්න එනවා. ලකුණු ලැබෙනවා මේකට. කෙටි පේපර් එකේ වෙනම පාඩ කරන්න එනවා. නමුත් මෙතනදී පාඩ කිරීමට වඩා අදහස් කරගන්න ඒකට අයිති වෙන්නේ කොයි සීමාවද කියන එක. පාඩ කිරීම අපිට ආවොත් කරන්න පුළුවන්. නමුත් මෙතනදී මම අදහස් කරන්නේ මෙන්න මේ සීමාව තමයි මේකට අයිති වෙන්නේ කියන එක. පැහැදිලි නේද? හරි. පුතේ සර් මේක මකලා දානවා. පාඩ කරන කෙනෙක් නෑ නේද කවුරුවක්වත්? ඉන්නවා සර් පොඩ්ඩයි. හරි පුතේ හරි. හරි හරි. ඔන්න මැකුවා. ඊට පස්සේ ඕනේ මෙයා ගාවට. මේකේ ඔය උඩම ඉන්න කෙනත් මේ වෙලාව රෝමිලක්කම් 4 ටියුට් එකේ බලන්න රෝමිලක්කම් 4 මෙයා. මෙයත් අර වගේම තමයි වරහණක් භාවිතා වෙලා නැහෙනි. එතකොට අපි මෙයාව නම් කරමු B කුලකය, මෙයාව නම් කරමු A කුලකය. මෙයා සර්වත්‍ර කුලකය. දැන් මෙතන මොකද්ද කියන්නේ? A ඡේදන B අනුපූරක. මොකද්ද කියන්නේ? A ඡේදන B අනුපූරක. ඕකේ අර්ථය තමයි A ටයි B ටයි අයිති ඒ වගේ. වරහණ නැත්තම් අදහස් වෙන්නේ ඒක. A ටයි B ටයි අයිති ඒ වගේ B හැර A ට විතරක් අයිති ඒවා. මොකද්ද? A ටයි B ටයි අයිති ඒ වගේ B හැර A ට විතරක් අයිති ඒවා. එහෙනම් පුතේ මේකේ කොයි කැලද අපි සලකා බලන්න ඕනේ? අපි මෙතනදී සලකා බලන්නේ A ට අයිති සීමාව වෙච්ච මේ කොටස විතරයි. එතනදී ඕගොල්ලෝ B වල කෑල්ලක්වත් ගන්න එපා. B ට අයිති කිසිම දෙයක් ගන්න එපා. ඔය තමයි A ට අයිති සීමාව තමයි අපිට මේ සඳහා ගන්න අවශ්‍ය වෙන්නේ. ඔන්න ඔය පාට කරපු කෑල්ල. අර එළිය කෑල්ල ගන්නත් එපා ඈ. එළිය කෑල්ල ගන්නත් එපා. ඒක ගත්තොත් ඒත් වැරදි. තව ටිකයි පාඩමේ තියෙන්නේ. හරිද පුතේ හැමෝම? හරි. පුතේ ඒකේ අර්ථය තමයි දැන් අපි කිව්වනේ මෙතන කියන්නේ දැන් ඔය පාට කරලා තියෙන කෙනාගේ A ඡේදන B අනුපූරකනේ. පුතේ අනුපූරකයේ අදහස තමයි අයත් නොවේ කියන අදහස.
එතකොට මෙතන කියනවා Aටයි Bටයි අයිති ඒ වගේ. ඔය කියන්නේ ඡේදනයේ අර්ථය ඒක. Aටයි Bටයි අයිති ඒ වගේ B හැර. ඇයි? අනුපූරකයේ වැටලා තියෙන්නේ Bටනේ. එතකොට එයාගේ අර්ථය තමයි B හැර Aට විතරක් අයිති ඒවා. ඒ නිසායි B කියන රවුම චුට්ටක්වත් පාට කරන්නේ නැතුව ඒ කියන්නේ B කියන රවුමේ තියෙන තොරතුරු ගන්නෙ නැතුව A කියන රවුම විතරක් අපි පාට කරන්නේ. එතකොට අපි මෙතනදී ගන්න ඕනේ A ගේ තොරතුරු ටික විතරයි. පැහැදිලි නේද? හරි. දැන් එනකො රෝමිලකම් පහට. රෝමිලකම් පහ. මෙයා. ඔන්න දැන් බලන්න එයාට වරහණක් වැටිලා තියෙනවා. මොකද්ද වෙලා තියෙන්නේ? එයාට වරහණක් වැටිලා තියෙනවා. පුතේ මෙතනදී කියන්නේ මොකක්ද? A මේල B. දැන් ඔයාලා දන්නවා ගිය සතියේම ඔබ හිටියානේ. A මේල B කියන්නේ Aටයි Bටයි අයිති සියලුම අවයව. ඔන්න මම මෙයා නම් කරන්න මෙයා සර්වත්‍ර කුලකය, මෙයා B කුලකය, මෙයා A කුලකය. හොඳේ. එතකොට මෙතන කියනවා A මේල B. ඒ කියන්නේ Aටයි Bටයි අයිති සියලුම අවයව. වරහණක් දාලා අනුපූරක දාලා. එතකොට ඒකේ අර්ථය තමයි Aටයි Bටයි අයිති සියලුම අවයව හැර ඉතිරි අවයව. මොකද්ද? Aටයි Bටයි අයිති අවයව හැර ඉතිරි අවයව. එහෙනම් මේකේ AB පාට කරන්නේ නැතුව මෙන්න මේ එළියේ ටික විතරයි මේ කුලකයේදී අපි සලකා බැලිය යුතු වන්නේ. ඇයි A මේල B කියනවනේ. එතකොට Aටයි Bටයි අයිති සියලුම අවයව හැර ඉතුරු අවයව ටික. ඔන්න රෝමිලකම් පහේදී අපි එයාව අඳුරු කරන විදිය. ගන්න බලන්න ලස්සට ওই විදියට. ඔය තමයි රෝමිලකම් පහේ පිළිතුර. ඒක හරිද? පුතේ ඒක හරිද හැමෝම? හරි නේද? හරි. එහෙනම් ඔන්න බලන්න අන්තිම එක. මේක හරි ලේසි. මම ඔයාලට වෙනම මේක රිවිෂන් එකක් විතර අපව කියලා දෙනවා. පුතේ මෙතන කියනවා A ඡේදන B අනුපූරක. එතකොට දැන් ඔන්න ඔයාලා දන්නවා ඡේදනය කියන්නේ මොකක්ද කියලා. මෙයා සර්වත්‍ර කුලකය, මෙයා B කුලකය, මෙයා A කුලකය. එතකොට පුතේ මෙතන වරහණක් දාලා තියෙනවානේ. ඒ කියන්නේ මොකද්ද? A ඡේදන B. මොකද්ද? A ඡේදන B. පුතේ ඡේදනයේ අර්ථය මොකද්ද? A ඡේදන B කියන්නේ Aටයි Bටයි පොදු අවයව. නේද? A ඡේදන B කියන්නේ Aටයි Bටයි පොදු අවයව. අනුපූරකයේ අදහස තමයි හැර. එතකොට Aටයි Bටයි පොදු අවයව හැර ඉතිරි ඒවා. මොකද්ද? Aටයි Bටයි පොදු අවයව හැර ඉතිරි ඒවා. එහෙනම් ඒකේ පාට වෙනවා මෙන්න මේ සමස්තයම. පාට නොවෙන්නේ කවුද දන්නවද එයා? එයාගේ පාට නොවෙන්නේ අර පොදු කෑල්ල විතරයි. මෙන්න මේ කෑල්ල පාට කරන්න බෑ. ඔය කෑල්ල පාට නොවි ඉතුරු අය පාට වෙන්න ඕනේ. ඔන්න ඔහොම. ඔය තමයි A ඡේදන B අපි අඳුරු කරන විදිහ. A ඡේදන B අනුපූරක. දැක්කද? අර මැද මෙන්න මේ කෑල්ල පාට නොවි ඉතුරු සියල්ල අපි මේ සඳහා සලකා බැලිය යුතුයි. මේක නම් ගොඩාක් ඕන වෙන්නේ පළවෙනි පේපර් එකට. ඔන්න ඔය ටික පාඩ කරගන්න. මම ටික විශේෂ කරලා පෙන්නුවේ ඒ අදාළ කෑල්ල. ඔය ටික පාඩ කරගන්න. ඔය තමයි අපි වෙන් රූපයක ඔය තොරතුරු ටික නිරූපණය කරනවා නම් ඒක නිරූපණය කරන විදිහ. තව ටිකයි ඊට පස්සේ තියෙන්නේ කුලක ඡේදනය හා මේලය අතර සම්බන්ධතාවය කියලා දීලා වැඩේ ඉවර කරන්න. ඊට පස්සේ තියෙන්නේ රචනාමය ප්‍රශ්න වලට උත්තර ගන්නට කියලා දෙන්න විතරයි මට. ඒක හරි ලේසි.
ඊට පස්සේ ඔයාලටත් 10 විතර ඉඳලා අද පුළුවනි 31st night එක විඳින්න. ඔය ටීවී වල එක එක ඒවා පෙන්නව ඇතිනේ. අපි දැන් මේ වගේ පාස් පේපර්ස් එහෙම වෙනම සාකච්ඡා කරනවා. ඒකට බය වෙන්න එපා ඈ. මේකේ පාස් පේපර්ස් ටික මම ඔයාලට වෙනම දෙනවා. ඒ කියන්නේ මෙතෙක් විභාග වලට අහපුවා. එතකොට තව ටිකක් මේක උපමට්ටම් කරගන්න පුළුවන් ඔයාලට ගැටලුවක් නැතුව. පුතේ මේක පාඩ කරගත්තා නේද? හරි නේද හැමෝම? හරි. පුතේ සේක මකනවා. සේක මකන්න යන්නේ. හා සර්. ඊට පස්සේ ඔන්න අපි එනවා අද දවසේ මගේ අත්‍යවශ්‍යම කොටසට. අද දවසේ අත්‍යවශ්‍යම කොටස ඒ තමයි මෙන්න මේක. මොකද්ද ඔයාලා පෙරලා ගන්න? කුලක දෙකක අවයව ප්‍රමාණ අතර සම්බන්ධතාව. ඕක තමයි පුතේ පාඩමේ අත්‍යවශ්‍යම කොටස. මේ කොටස හොඳට පුළුවන් වුණොත් කිසි ප්‍රශ්නයක් නැතුව කුලක පාඩමට ලකුණු ටික ගන්න පුළුවන්. එහෙම බැරි වුණොත් ඔන්න චුට්ටක් ඕගොල්ලෝ හිර වෙනවා. හරි. ටියුට් එක පෙරලා ගන්නකො හැමෝම. ඔය අතරේ අද දවසේ කියලා දෙන්න විශේෂ කතන්දරයක් තියෙනවා. ඒ කතාව උන් පොඩ්ඩක් අහගන්න. විනාඩියක් විතර කාලේ වෙන් කරන්නම්. මොකද හරවත් දෙයක් නේ. හර ශූන්‍ය දෙයක් නෙවෙයි නිසා ඈ. දරුවනේ අපි දැන් මේ ඉන්නේ 2021 නේ. මේ 2021 අදරයින් ඉවර වෙනවා. 2021 අදරයින් ඉවර වෙලා හෙට ලබනවනේ 2022. එතකොට හෙට 2022. ඔන්න මෙන්න මේ මාස 12 අවුරුදු ක්‍රමය හැදුනේ මේ මෑත් ඉතිහාසය තුල ලෝකේ ආරම්භයේදී ඒ කියන්නේ ලෝකේ සාමාන්‍යයෙන්ම ආරම්භ වෙලා මිනිසුන්ගේ පරිණාමයේ එක්ක හැමදේත් එක්කම අපට නිවැරදි වූ කැලෙන්ඩරයක් හම්බ වෙන්නේ ඔයගොල්ලෝ දන්නවා රතු ඉන්දියානුවෝන්ගේ ඉන්දියාවේ නෙමෙයි කොහෙද කියන්නේ අර ඉන්කාවරු කියලා එහෙම ඔය ඉන්දිය සෙට් එකක් මේ ඇමරිකාවේ ඒගොල්ලෝ තමයි ලෝකේ පළමු වරට මේ කැලෙන්ඩරයක් නිර්මාණය කිරීම කරන්නේ. රතු ඉන්දියානුවෝ නෙවෙයි. එයාලගේ නම ඉන්කාවරු. ඉන්කා ගෝත්‍රය. මට හිතේ ඒක තමයි. චුට්ටක් ඔය නම් පොඩි වෙනසක් වෙලා ඇති. ඒගොල්ලෝ තමයි ඇමරිකාවේ ඉඳගෙන ඔයගොල්ලෝ ඔය කැලෙන්ඩරේ හදන්නේ. ඒ කැලෙන්ඩරේ පුතේ තිබුණා මාස 18ක්. කැලෙන්ඩරේ තිබුණා මාස 18ක්. එක මාසයකට දවස් 20 ගානේ තමයි මේගොල්ලෝ දීලා තිබුණේ. එතකොට ඔය ලෝකේ කැලෙන්ඩරේ හොයාගත්ත මුල් කාලේ ඒගොල්ලෝ මාස 18යි එක මාසයකට දවස් 20යි. හැබැයි මෙයාලා දින 365 කවර් කරගත්තා. ඒ කියන්නේ සමහරක් මාසවලට වැඩිපුර දවස් දාලා සමහරක් මාසවලට අඩුවෙන් දවස් දාලා තමයි මේගොල්ලෝ මේක හදාගෙන ගියේ. එතකොට මේක මේගොල්ලෝ හොයාගෙන මේකේ ගොඩාක් අඩුපාඩු තිබුණා. ඕකේ ගොඩක් ඔය පෝයවල් අර මේ පෝයවල් කියලා කියන අපි මේ ලංකාව සහ ඉන්දියාවේ පෝයවල් ගැන ගොඩක් බලන්නේ නැත්තම් ඉර මුදුන් විමර පූර්ණ චන්ද්‍රයා අව චන්ද්‍රයා කිව්වම කතන්දර ගොඩාක් තියෙනවා. ඒගොල්ලෝ ඒ ටික හැදුවේ නැහැ. එතකොට මේගොල්ලෝ ඒ ගෝත්‍රය මේක හදාගෙන ගිහිල්ලා ඊට පස්සේ ඒගොල්ලෝ මේ ලෝකෙන් අයින් වෙලා යනවනේ. ඒ කියන්නේ ඒ ගෝත්‍රය විනාශ වෙලා මොකක් හරි දෙයක් මත අයින් වෙනවා. ඊට පස්සේ මේකේ වැඩේ බාර ගන්නවා. ඊට පස්සේ ඔය ලෝකෙම එකක් තමයි රෝම ආක්‍රමණ. ඔයාලට ඉතිහාස උගන්වන්නේ වඩේද? මේ රෝම ආක්‍රමණත් එක්ක ඔය රෝමේ හිටපු ප්‍රබල රජෙක් තමයි ජුලියස් සීසර් කියලා කියන්නේ. එතකොට ජුලියස් සීසර්ට අවශ්‍ය වෙනවා එයාට නිවැරදි වූ එයාට නිවැරදි වූ මොකද්ද හදා ගන්න අවශ්‍යතාවය ලැබෙනවා කැලෙන්ඩරයක්. මම මේ සරල අදහසක් දෙන්න කියන්නේ පොඩි අදහසක් කියන්නේ මේ කතන්දරයක් හොඳේ. කැලෙන්ඩරය හදා ගන්න අවශ්‍යතාවයක් වෙනවා. එතකොට එයා මොකද කරන්නේ? එයාගේ ඉන්නවා වෙනම පූජ්‍යක පක්ෂයක්. ඒ කියන්නේ කැලෙන්ඩර් කියන්නේ ඔය තාරකා විද්‍යාව සම්බන්ධයෙන් ප්‍රවීණත්වය ලැබපු කට්ටියක් ඉන්නවා. ඒගොල්ලෝ එකතු වෙලා හදනවා කැලෙන්ඩරයක්. එතකොට ඒගොල්ලෝ ඒ කැලෙන්ඩරේ සඳහා ගේනවා මාස 15ක්. හරිද? හැබැයි ඒකේ ගොඩාක් අඩුපාඩු තියෙනවා. එතකොට සමහරක් මාසවල දින වැඩි, සමහරක් මාසවල දින අඩුයි. හැබැයි කොහොමත් මේගොල්ලෝ දවස් 365 කවර් කරලා තියෙනවා අවුරුද්දට. එතකොට මේකට සීසර්ට කේන්ති යනවා. ජුලියස් සීසර්ට කේන්ති ගිහිල්ලා එයා මොකද කරන්නේ? ඉන්නකො මේක මං හදන්නම් කියලා එයා වැඩේ බාර ගන්නවා පුතේ ජුලියස් සීසර් කැලෙන්ඩරේ හදන්න. එතකොට එයා තමයි ඔය තාරකා විද්‍යාව යත් එක තව සහායක පිළිපදින කෙනෙක් පුතේ මට එලගේ නම් මතක නැහැ චුට්ටක් බලලා මේ හොයලා බලන්න.
ඒ සහායකයෝ ටික එකතු කරගෙන මේගොල්ලෝ මොකද කරන්නේ? නව කැලෙන්ඩරේ නිර්මාණය කරනවා. එතකොට ඒ තාරකා විද්‍යාව වල හොඳටම භාවිතා කරලා තියෙනවා. ඔය පෝයවල් දෙනේම ඒ කියන්නේ චන්ද්‍රයා නගින කියන්නේ පූර්ණ චන්ද්‍රයා තියෙන දවස් ටික ඉතින් ගියයින් පස්සේ ඔය සුබ දවස් අසුබ දවස් ඉතින් ගියයින් පස්සේ ඔය හැමදේම එයා තීරණය කරලා තියෙනවා. එහෙම කරලා එයා මොකද කරන්නේ මේ මාස 18ක්ව පැවති අවුරුද්ද එයා ගේනවා පුතේ මාස 12කට. එයා ගේනවා මාස 12කට. එයා මේක මාස 12කට ගෙනල්ලා මේක ගොඩාක් දුරට මෙයා නිවැරදිව හදන. මේක අද මේ භාවිතා කරන කැලෙන්ඩරේ හදලා තියෙන්නේ කවුද? ජුලියස් සීසර් තමයි මේක හදලා තියෙන්නේ. එතකොට මෙයා මේක හදලා දැන් මේක මෙයානේ හැදුවේ. දැන් එතකොට මෙයා රජෙක් ලෝකෙ හිටපු හොඳ ප්‍රබල රජෙක්. ඒ නිසා මෙයා හිතනවා මේක මම හදපු නිසා මගේ නමත් මේ කැලෙන්ඩරේ තුල අන්තර්ගත කරන්න ඕනේ. ඒ නිසා එයා මොකද කරන්නේ? ජුලියස් සීසර් කියන නමේ ජුලිය කියන කෑල්ල අරගෙන ජූලි මාසය නම් කරනවා. තේරෙනවද? ඔක ජුලිය කියලා තමයි තිබිලා තියෙන්නේ. පස්සේ තමයි ඉතින් ඔය වහරේ එනකොට මේක ජූලි කියලා අපි ගන්නෙ. එයා මේ මාසේ අරගෙන එයා හිතනවා. දැන් ඒකට එයා තමයි පුතේ ඔය මාසේ දවස් 30ක් තියෙන මාස 31ක් තියෙන මාස. එතකොට එයා මාසයක් ඇර මාසයක් තමයි මේ දවස් 365 කවර් කරගන්න ඕක හදලා තියෙන්නේ. ඒ හදනකොට මෙයා පෙබරවාරි මාසේ ඔය අධික අවුරුදු කතාව කියන්නේ ජුලියස් සීසර් තමයි. එයා ගෙනලා පෙබරවාරි මාසේ දවස් 28ක් කරනවා. ඊට පස්සේ අර චන්ද්‍ර ග්‍රහණ සහ ওই තාරකා විද්‍යාව භාවිතා කරලා අවුරුදු 4න් 4ට පෙබරවාරි මාසෙට දවසක් වැඩි වෙන්න හදන්නෙත් එයා. එයා හදලා එයා හිතනවා මම නම් කරපු මාසය තමයි ජූලි මාසේ. ඒ මාසෙට කිසිම හේතුවක් මත දවස් 30ක් තියෙන්න බෑ. මම ඇවිල්ලා රජෙක් ඒ ප්‍රතාපවත් බව පෙන්වන්න එයාගේ නමින් නම් කරපු මාසයට එක දවසක් වැඩිපුර දාගන්නවා. ඒ නිසා තමයි මේ මාසේ දින 31ක් මෙයා නම් කරගන්නේ. ඊට පස්සේ ජුලියස් සීසර්ගෙන් පස්සේ ඒකේ පාලනය බාර ගන්නවා ඔගස්ටස් කියලා රජෙක්. ඔය විස්තර වලට කියලා දීලා ඉතින් මම හිතන ඉතිහාසෙ. ඔය ඔගස්ටස් කියන රජුරුව මොකද කරන්නේ? එයාත් දැන් අර වගේම හොඳ රජෙක්නේ. එයා ඊට පස්සේ මොකද කරන්නේ? එයාගේ නමිනුත් මාසයක් නම් කරගන්නවා. ඒකට තමයි ජූලි වලට පස්සේ දෙන්න ළඟ ළඟ ඉන්න නිසා මොකද මෙයාට මේ මම විතරක් සෙකන්ඩ් වෙන්නේ කියලා එයාත් ඕගස්ට් කියන නමින් එයාගේ මාසයක් නම් කරගන්නවා. එතකොට එයාත් රජෙක් නිසා එයා මොකද කරන්නේ? එයාගේ මාසෙට දවස් 30 තිබිච්ච එකක් වැඩිපුර දාලා 31ක් කරගන්නවා. එතකොට ඔය ළඟ ළඟ මාස දෙකකට බලන්නකො හැම දවස් දැන් ඔක හදලා තියෙන යම් කිසි රටාවකටනේ 30යි 31යි 30යි 31යි. හැබැයි අර මාස දෙකට විතරක් එක ළඟ තිබුණාට දවස් 31 දාගෙන තියෙනවා. ඒක තමයි ඔය කැලෙන්ඩරේ නිර්මාණය වීමේ මූලික අඩිතල. ගොඩක් කතන්දර තියෙන. ඉතින් මේ ක්ලාස් වල කියලා දෙන වෙලාවක් නැහැනේ. ඉතින් ඔන්න ඕකත් එක්ක තමයි පුතේ අද අපි මේ පාවිච්චි කරන කැලෙන්ඩරේ නිර්මාණය වෙන්නේ. එහෙම නිර්මාණය වෙලා ඊට පස්සේ පසු කාලීනව ඔය පාප් කෙනෙක් ඉන්නවා මට යාගේ නම අමතකයි පුතේ. අන්න ඒ පාප්තුමා තමයි මේ අද දවසේ අපි පාවිච්චි කරන කැලෙන්ඩරය ඔය විදිහට හදලා තියෙන්නේ. කියන්නේ අර තිබිච්ච අඩුපාඩු ටිකක් කම්ප්ලීට් කරලා අද මේ පවත්නා ක්‍රමයට ඒ පාප්තුමා තමයි කැලෙන්ඩරේ නිවැරදිව නිර්මාණය කරලා දීලා තියෙන්නේ. එතකොට අදටත් අපි ඔය දන්නේ නැතිව ජනවාරි, පෙබරවාරි, මාර්තු, අප්‍රේල් කියලා කිව්වට ඔය හැම මාසයකටම ඒ නම් දාන්න හේතුවක් භාවිතා කරලා තියෙනවා. තේරුණාද? ඒ වගේම ඕක අනිත් විශේෂම කාරණාව අර මාස 18 කාලේදී අලුත් අවුරුද්ද කියලා සලකලා තියෙන අප්‍රේල් මාසයේ පළවෙනිදා. ඊට පස්සේ ජුලියස් සීසර් තමයි ඕක අප්‍රේල් පළවෙනිදා නෙවෙයි අලුත් අවුරුද්ද උදා වෙන්නේ ජනවාරි පළවෙනිදා කියලා ගේන්නේ. හැබැයි ජුලියස් සීසර් දැන් අර ඕනම තරක පාලනයට විරුද්ධ පිරිසක් ඉන්නවනේ. අන්න ඒ විරුද්ධ පිරිස මොකද කරේ? ජුලියස් සීසර් යෝජනා කරපු ජනවාරි පළවෙනිදා සමරන්න නැතුව අප්‍රේල් පළවෙනිදා අවුරුද්ද සමරන්න පටන් ගත්තා. ඊට පස්සේ ඒගොල්ලන්ට තමයි කිව්වේ මෝඩයන්ගේ දිනේ කියලා දයන්නේ ඒගොල්ලන්ට. හේතුව ඇයි? ඇත්තටම අවුරුද්ද පටන් ගන්නේ ජනවාරි පළවෙනිදා. ඒ වුණාට අප්‍රේල් මාසයේ තව අවුරුද්දක් සමරනවා. ඒ නිසා ජනවාරි පළවෙනිදා අවුරුද්ද සමරපු කට්ටිය කිව්වා අප්‍රේල් පළවෙනිදා අවුරුද්ද සමරපු කට්ටිය මෝඩයෝ කියලා. ඒ කියන්නේ මේක පිළිගත්තේ නැති අය කියලා. ඒ නිසා තමයි මෝඩයාගේ දිනේ කියන එක එතෙන්ට වැටුනේ. ඉතින් ඕන්නම රසබර කතන්දර ගොඩාක් තියෙනවා. නමුත් ඉතින් අර මම ගණන් සර් කෙනෙක්නේ. ඒ නිසා ටිකක් ඕක කරලා හැඩ වැඩ කරලා ටිකක් කියන්න අමාරුයි. නමුත් මම හිතනවා යම් අදහසක් එන්නේ නැති ඔන්න ඔය මාස ක්‍රමය පිළිබඳව. එතකොට ඕකේ සිංහල මාස ක්‍රමය ගැන වෙනම කතන්දරයක් තියෙනවා.
ඉතින් ඕක තමයි පුතේ අවුරුද්දේ කැලෙන්ඩරේ හැදිච්ච සාමාන්‍ය සංකල්පය. ඕක ගේන්නේ ජුලියස් සීසර්. එතකොට ජූලි මාසයේ සහ අගෝස්තු මාසයේ හැදෙන්නේ ඒගොල්ලන්ගේ රජවරුන්ගේ නම් දෙකක් භාවිතා කරලා. ඉතින් ඔහොම තමයි අපි අද දවසේ මේ භාවිතා කරන කැලෙන්ඩරය නිර්මාණය වෙලා තියෙන්නේ. ඔන්න ඕගොල්ලන්ගේ අම්මලාගෙන් මේ පොඩ්ඩක් අහලා බලන්න 2012 ලෝක විනාශය තියෙනවා කියලා කතන්දරයක් තිබුණා. ඔය 2012 අවුරුද්දේ හොඳේ. එහෙම වෙන්න හේතුව තමයි අර මුලින් අර මාස 18 කැලෙන්ඩරේ ඒකේ අර කවාකාරව හදලා තිබුණ දින දර්ශනය ක්‍රියාත්මක වෙන්න අන්න ඒ දින දර්ශනේ 2012 අවුරුද්දේ ඉවරයි. තේරුණාද? ඒ සෝරි ඉන්කවුන්නේ පුතේ මායාවරු. හොඳේ. ඔන්න මට දැනුනේ මතක් වුණේ. මායාවරු හදපු කැලෙන්ඩරේ 2012 අවුරුද්දෙන් එයාලගේ කැලෙන්ඩර් ඉවර කරා. මායාවරුගේ කැලෙන්ඩර්. ඉන්කවුර් නෙවෙයි මායාවරු. හොඳේ. ඔන්න දරුසට මතක් වුණේ. ඉතිහාසෙ නෙවෙයි මායාවරු. මෙයාලා තමයි මාස 18 කැලෙන්ඩරේ හැදුවේ. එතකොට ඒගොල්ලෝ හදපු කැලෙන්ඩර් 2012 ඉවර කරලා තිබුණා ඒක. ඒ නිසා අපේ විද්‍යාඥයෝ කියන්න පටන් ගත්තා ලෝක විනාශය 2012 වෙනවා කියලා. ඔයාලා අම්මලාගෙන් අහලා බලන්න කමල තාත්තලා කියලා දන්නවා. ඊට පස්සේ හැමෝම බයෙන් හිටියා 2012 අවුරුද්දේ ලෝක විනාශය වෙයි කියලා. නමුත් එහෙම එකක් උනේ නැහැ. එහෙම කියන්න හේතුව උනේ ඕක ප්‍රවෘත්තිවලත් ගියා ලෝකේ හැමතැනම ලොකු කතා බහකුත් ආවා. ඔකට වෙන ෆිල්ම් එකකුත් ගහලා තිබුණා ලෝක විනාශය සම්බන්ධයෙන්. එතකොට එහෙම වෙන්න හේතුව වෙලා තිබුණේ මායාවරු අවුරුදු 1000කට තමයි මේ කැලෙන්ඩරේ හදලා තිබිලා තියෙන්නේ. ඊට පස්සේ තමයි මේක හොයාගන්නේ ඒගොල්ලෝ. ඉතින් ඔන්න ඔහොම තමයි පුතේ අද දවසේ අපි මේ භාවිතා කරන කැලෙන්ඩරේ නිර්මාණය වෙලා තියෙන්නේ. ඔව් මේ වැදගත් කතාවක් කියලා මනුල අහන කතාව බලන්න පාරේ. ඒ ඇති කතන්දරය. 10ට නම් ඉවර කරනවා කියලා මං කිව්වේ නෑ. මම උපරිමයක් යනවා කියලා කිව්වේ. ගිහිල්ලා කොහමද ටිකක් කලින් ක්ලාස් එක ඉවර කරනවා. හරි. ඊට පස්සේ එතරයි. ඔන්න ඔහොමයි කැලෙන්ඩරේ කතන්දරේ වෙලා තියෙන්නේ. හරි. දැන් ඔන්න අපි ආපහු එමු අපේ පාඩමට. පුතේ මෙතන තියෙනවා කුලක දෙකක අවයව ප්‍රමාණ අතර සම්බන්ධතා කියන. ඕගොල්ලන්ගේ පුතේ පොතේ ඔය ටියුට් එකේ අර සර්ගේ ලැබ් එකේ වෛරස් එකක් ඇවිල්ලා නිසා ඔය රූපේ වලගේ print වෙලා නැහැ. ඕගොල්ලෝ පුතේ ඔය ලස්සන රූපේ ඇඳ ගන්න ඔය අතරින්ම ඔන්න දැන් මම කියලා දෙන්න යන්නේ අති විශේෂ කතාවක්. මෙතනින් මම සූත්‍රයක් තමයි කියලා දෙන්න යන්නේ. ඒ නිසා හොඳට මේක අහගන්න මේ සූත්‍රය මතක තිබිය යුතුමයි ඕගොල්ලන්ට. ඔන්න කියනවා පහත දැක්වෙන්නේ පාසලක පාපන්දු හා ක්‍රිකට් ක්‍රීඩාවන්හි යෙදෙන සිසුන් පිළිබඳ තොරතුරු ඇතුළත් වෙන් රූප සටහනකි. පැහැදිලි නේද? හරි. එතකොට ඔන්න දැන් බලන්න සර් කියන කතන්දරය හොඳට බලාගන්න මේක පැටලුණුත් ආයේ ගොඩේීමක් ඇත්තෙම නැහැ කුලක පාඩමේ. පුතේ මෙන්න මේ 8 දෙනාගේ නිරූපණය වෙන්නේ කවුද? ඔය 8 දෙනාගෙන් නිරූපණය වෙන්නේ පාපන්දු විතරක් සෙල්ලම් කරන ළමයි. පුතේ කවුද මේ නිරූපණය කරන්නේ මේ 8 දෙනාගෙන් පාපන්දු ක්‍රීඩා කරන ළමයි ටික විතර. ඊට පස්සේ මෙන්න මේ 7 දෙනාගෙන් නිරූපණය වෙන්නේ. සර් ඔය කොළ පාටින් highlight කරේ. අන්න එතන නිරූපණය වෙන්නේ පාපන්දු සහ ක්‍රිකට් කියන දෙකම සෙල්ලම් කරන ළමයි ගන්න. පුතේ කවුද ඉතින් නිරූපණය වෙන්නේ? පාපන්දු හා ක්‍රිකට් කියන දෙකම නිරූපණය වෙන ගන්න තමයි ඔතනින් අපි පෙන්නන්නේ. ඊට පස්සේ මෙන්න මේ 15 දෙනාගෙන් පෙන්නන්නේ ක්‍රිකට් විතරක් සෙල්ලම් කරන ළමයි. පුතේ කවුද එකෙන් පෙන්නන්නේ? ක්‍රිකට් විතරක් සෙල්ලම් කරන ළමයි. එතකොට බලන්න අපි මේක චුට්ටක් සලකා බැලුවොත් එහෙම පාපන්දු සෙල්ලම් කරන ළමයි ඔක්කොම කීයක් ඉන්නවද? 15 දෙනෙක් ඉන්නව නේද? පාපන්දු සෙල්ලම් කරන ළමයි පුතේ කීයක් ඉන්නවද? 15 දෙනෙක් ඉන්නවා. ඔන්න මම ඒක දැම්මා මේ රේඛාව උඩ 15යි කියලා. ඒ වගේම ක්‍රිකට් සෙල්ලම් කරන ළමයි කී දෙනෙක් ඉන්නවද? ක්‍රිකට් විතරක් 15යි. දෙකම 7යි. ඔක්කොම ඉන්නවා ළමයි 22ක්. ඔන්න පුතේ ක්‍රිකට් සෙල්ලම් කරන ළමයි ඉන්නවා 22ක්. කීයක් ඉන්නවද? 22ක් ඉන්නවා. හරි. පාපන්දු සෙල්ලම් කරන 15 දෙනා හොයාගත්ත විදිය පැහැදිලි නෑ කියලා දරුවා අත උස්සන්න බලන්න. ඒ වගේම ක්‍රිකට් සෙල්ලම් කරන 22ක් ඉන්නවා කියලා හොයාගත්ත විදිය පැහැදිලි නෑ කියලා දරුවා අත උස්සන්න බලන්න. හරි. එක දරුවෙක් ඉන්නවා. අය පාරක් මම පැහැදිලි කරන්නම් ඒක. දැන් කොයි මාසනේ? දැන් ඔන්න මැපුවා මං ඈ. දැන් ඔන්න බලන්න පුතේ පාපන්දු කියන රවුම නේද මේක? පාපන්දු කියන රවුම නේද ඕක?
ඔය පාපන්දු කියන රවුම ඇතුලේ පාපන්දු කියන ඔය රතු පාටින් මම රවුම් කරපු රවුම ඇතුලේ ළමයි කී දෙනෙක් ඉන්නවද? ගණන් කරන්න. ළමයි කී දෙනෙක් ඉන්නවද? 8යි 7යි කීයක් ඉන්නවද? 8යි 7යි 15යි. පාපන්දු කියන රවුම ඇතුලේ ළමයි 15 දෙනෙක් හිටියේ. ඒ වගේම ක්‍රිකට් කියන රවුම මේකනේ. ක්‍රිකට් කියන රවුම ඇතුලේ ළමයි කී දෙනෙක් ඉන්නවද? මෙතන 15යි මෙතන 7යි. එතකොට 15යි 7යි එකතු කරාම උත්තරේ 22යි නේද? එහෙනම් ක්‍රිකට් ගහන ළමයි කී දෙනෙක් ඉන්නවද පුතේ මේකේ? 22ක් ඉන්නවා. පාපන්දු සෙල්ලම් කරන ළමයි පුතේ කී දෙනෙක් මේක ඇතුලේ ඉන්නවද? 15 දෙනෙක් ඉන්නවා. දැන් අත උස්සන බලන්න තාමත් ඒක තේරුන්නේ නැහැ කියන අය. පාපන්දු සෙල්ලම් කරන සමස්ත ගානයි ක්‍රිකට් සෙල්ලම් කරන සමස්ත ගානයි තේරුන්නේ නැහැ කියන දරුවෝ ටික අත උස්සන්න බලන්න. හැමෝටම තේරුණා නේද? හරි very good හරි. එහෙමනම් ඔන්න දැන් බලන්න සර් ගන්න තොරතුරු ටික සර් ගන්න තොරතුරු ටික. ඔයගොල්ලෝ මම මෙතනින් ගන්නම්. මම කියනවා NF කීයද? NF. ඒ කියන්නේ පාපන්දු සෙල්ලම් කරන ළමයි ගාන කීයද? මොකද්ද මං අහන්නේ? පාපන්දු සෙල්ලම් කරන ළමයි ගාන කීයද? පුතේ කීයද? 15යි. අවුලක් නැහැනේ. හරි. ඊට පස්සේ අහනවා NC. NC කියන්නේ ක්‍රිකට් සෙල්ලම් කරන ළමයි ගාන කීයද? මොකද්ද පුතේ මං අහන්නේ? ක්‍රිකට් සෙල්ලම් කරන ළමයි ගාන කීයද? 22යි. ඇත්තනේ. ගැටලුවක් නැහැ. ඊට පස්සේ N F ඡේදන C. මොකක්ද අහන්නේ? N F ඡේදන C. F ඡේදන C කියන්නේ පාපන්දුයි ක්‍රිකටුයි දෙකම සෙල්ලම් කරන ළමයි ගාන කීයද? පුතේ පාපන්දුයි ක්‍රිකටුයි දෙකම සෙල්ලම් කරන ළමයි ගාන කීයක් ඉන්නවද පුතේ? ළමයි 7 දෙනයි. ළමයි 7 දෙනයි. පැහැදිලිද බං ඒකට? තොරතුරු ටික පුතාලට පැහැදිලිද? පාපන්දු සෙල්ලම් කරන ළමයි ගාන 15. ක්‍රිකට් සෙල්ලම් කරන ළමයි ගාන 22යි. එතකොට පාපන්දු සහ ක්‍රිකට් කියන දෙකම සෙල්ලම් කරන ළමයි ගාන 7යි. ඒක තේරුන්නේ නැහැ කියන දරුවෝ ටික අත උස්සන්න බලන්න. අනේ සර් මට ඒක තේරුනේ නැහැ. ගැටලුවක් නැහැ නේද හැමෝටම එහෙමනම්. very good. එතකොට අපට ගැටලුවක් වෙනවා එහෙමනම් N F මේල C කීයද කියලා. ඒ කියන්නේ පාපන්දු සහ ක්‍රිකට් සෙල්ලම් කරන සියලුම ළමයි ගාන කීයද? පාපන්දුයි ක්‍රිකටුයි සෙල්ලම් කරන ළමයි ගාන කීයද? බලමු කීයක් ඉන්නවද කියලා. දැන් අපි මේ ටික එකතු කරනවා. එකතු කරන්නේ මෙන්න මේ රතු පාටින් රේඛාව මත ලියලා තියෙන ඒවා නෙමෙයි. මේ ඇතුලේ දාලා තියෙනවා තමයි එකතු කරන්නේ ඔන්න මේ 8 දෙනා ඉන්නවා. මේ 7 දෙනයි මේ 15 දෙනයි. බලන්න ඔක්කොම කීයක් ඉන්නවද කියලා. 8යි 7යි 15යි 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 30යි. ඒ කියන්නේ ක්‍රිකට් සහ පාපන්දු සෙල්ලම් කරන ළමයි ඔක්කොම කී දෙනෙක් ඉන්නවද පුතේ? ළමයි 30යි ඉන්නේ. අපි කොහොමද ඒක හොයාගත්තේ? ඔය ඇතුලේ දාලා තියෙන අගයන් ටික එකතු කරලා. එතකොට ඇයි සර් මේ පිටින් දාලා තියෙන එකතු කරේ නැත්තේ? පුතේ කිසිම හේතුවක් මත මේ රේඛාව මත දාන අගයන් අපි එකතු කරන්නේ නැහැ කුලක පාඩමේදී. ඒක නීතියක්. තේරුණාද? මේ රේඛාව මත දාලා තියෙන මේ 15වත් මේ 22වත් ගණනය කිරීම වලදී අපි භාවිතා කරන්නේ නැහැ. ඒවා අපි වෙනම තමයි මේකෙදී ලියලා භාවිතා කරන්නේ. එතකොට මෙන්න මේ ලියුව තොරතුරුත් එක්ක පාපන්දු 15යි ක්‍රිකට් 22යි දෙකම 7යි ඔක්කොම 30යි කියලා කිව්වනේ. ඔන්න ඔය තොරතුරුත් එක්ක පුතේ අපට තියෙනවා අති විශේෂ සූත්‍රයක්. ඒ තමයි කුලක පාඩමේ භාවිතා වෙන එකම හා වැදගත්ම සූත්‍රය. ඒ සූත්‍රය තමයි මෙන්න මේ සූත්‍රය. ඔන්න බලන්න. N A මේල B. දැන් උතන මම N A මේල B කියලා ගන්න නැතුව මෙහෙම ගන්නම් N F මේල C. ඔන්න මම ගන්න විදිහ ඒක අවස්ථානුරූපී වෙනස් කරනවා අපි. සමානයි. ඒ කියන්නේ ෆුට්බෝල් සහ ක්‍රිකට් ගහන සියලුම දෙනාගේ එකතුව සමානයි NF ෆුට්බෝල් ගහන කට්ටියට එකතු කරනවා NC ක්‍රිකට් ගහන කට්ටිය ඒකෙන් අඩු කරනවා NF ඡේදන C. ඒ කියන්නේ දෙකම සෙල්ලම් කරන අය. මොකද්ද පුතේ සූත්‍රය?
ක්‍රිකට් සහ ෆුට්බෝල් ගහන සියලු දෙනාගේ එකතුව සමානයි. ෆුට්බෝල් ගහන කට්ටියට ක්‍රිකට් ගහන කට්ටිය එකතු කරලා අඩු කරනවා දෙකම සෙල්ලම් කරන අය. බලමු උත්තරේ ඇත්තද කියලා. ඔන්න බලන්න. NF කීයද? 15යි මේ. NF කියන්නේ 15. එකතු කරනවා NC 22යි. අඩු කරනවා NFK දෙන C 7යි. බලමු සුළු කරලා 15යි 22යි එකතු කරනවා 5යි 2යි 7යි 1යි 2යි 3 අඩු කරනවා 7ක්. දැන් 37න් 7ක් අඩු කරපුවාම උත්තරේ ලැබෙනවා 30යි කියලා. උත්තරේ හරි නේද මෙන්න? හරියට ආවා නේද? එහෙනම් ඔය තමයි පුතේ කුලකවලදී අපි භාවිතා කරන සූත්‍රය. අපි ඕකට කියනවා කුලකවල අවයව ප්‍රමාණ දක්වන සූත්‍රය කියලා. හැමෝටම පුතේ පැහැදිලිද මේ සූත්‍රය ගැන? අත උස්සන්න බලන්න පුතේ සූත්‍රය පැහැදිලි නෑ කියන දරුවෝ ටික. සර් කියලා දුන්න සූත්‍රය පුතේ හැමෝටම පැහැදිලි නේද? හරි. එහෙමනම් ඕගොල්ලෝ මෙන්න මේ වෙන් රූපේ ඕකේ වැටලා තියෙනවා පාපන්දු සහ ක්‍රිකට් කියන එක විතරක් දෙපැත්තේ වැටිලා තියෙනවා රූපේ වැටෙන්නේ නැතුව ඔය පල්ලැහැ ජිරදින කඩේරි උඩ මෙන්න මේ සෙට් එක ලියන්න පිළිවෙල. මේ සෙට් එක පිළිවෙලට ලියලා මේ කළු පාටින් රවුම් කරේ. ඒ සෙට් එක පිළිවෙලට ලියලා ඊට චුට්ටක් බැලන්ස් කරගෙන රතු පාටින් මේ කොටුවක් ගහලා තියෙන සූත්‍රයක් රතු පාටින්ම ලියා ගන්න. ලියලා කොටුවක් ගහ ගන්න. මොකද ඔය සූත්‍රය අනිවාර්යෙන් කටපාඩම් තියෙන්න ඕන. සියල්ලගේ අපි සාමාන්‍ය මේකට ගන්නේ A කියලා. නමුත් කමක් නැහැ. ඔය සූත්‍රය ලියා ගන්නකො. ලස්සන මේ තොරතුරු ටික පොතේ ලියා ගන්න හැමෝම. තොරතුරු ටික පොතේ ලියා ගන්න. ඔය කළු පාටින් ලිව්ව ටික මුලින් ලියන්න. NF කීයද? NC කීයද? NFK දෙන C කීයද? NF මේල C කීයද කියලා ලියන්න. ලියලා ඉවර වෙලා තමයි සූත්‍රය ලියන්නේ. ඔය සූත්‍රයෙන් තමයි අපට දීලා තියෙන ඕනෑම කුලක ගානක ගැටළු විසඳීම සඳහා භාවිතා කළ යුතු වන්නේ. මම ওই සූත්‍රයේ භාවිතා කරන හැටි ඕගොල්ලන්ට පහළ දීලා තියෙන ප්‍රශ්න වලින් වෙනම පැහැදිලි කරලා පෙන්නන්න. හැමෝම ඉක්මනට ගන්න. පුතේ මේක ලියලා ඉවරලා සර අත උස්සලා පෙන්නන්න. ලස්සන ඔක ලියා ගන්න. ඔය සූත්‍රය නම් පුතේ කටපාඩම් තියෙන්නම ඕනේ. ඕක සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ AB කියන අකුරු වලින්. නමුත් මම දීලා තියෙන උදාහරණේ මම අරන් තියෙන්නේ F සහ C කියලානේ. ඒකයි මම FC වලින් සූත්‍රය ලිව්වේ. නැත්නම් ඔක AB වලින් ලිව්වා නම් හරියටම හරි. ඔය සූත්‍රයේ කටපාඩම් තියෙන්නම ඕන කුලක පාඩමේ ගානක් හදනවා. ඔය සූත්‍රයේ කටපාඩම් නැතුව කිසිම කුලක ගානක් ඔයාලට හදා ගන්න බෑ. ඒකට හේතුවක් තියෙනවා. මම හේතුව වෙනම කියන්නම් ඈ. දැන් මේක හැමෝම ලියලා ඉවර වෙලා සර් අත උස්සලා පෙන්නන්න. දැන් ඉතින් අද ආවේ නැති අය අනිත් දවසේ පන්තියට එනකොට වීඩියෝ එක බලලා තිබ්බේ නැත්නම් ඉතින් වැඩක් නැති වෙනවා. ඒතර ගණන් ටික හදා ගන්න බෑ. අපි ඉක්මනට වැඩේ කරමු.
පුතේ ඔකේ රූපේ අඳින්න ඕනේ. ඔයාලගේ ඔකේ print වෙලා නැහැ සර් දාපු රූපේ. ඔයාලා දැන් මම දාලා දෙපැත්තෙන් පාපන්දු සහ ක්‍රිකට් කියන එක විතරක් print වෙලා තියෙනවා. අනිත් ටික print වෙලා නැහැනේ. ඕගොල්ලෝ ඔය අතරේ ඔය රූපේ ලස්සන ඇඳ ගන්න පිළිවෙලට. ඇඳලා ඉවර වෙලා ලියලා තමයි අත උස්සලා පෙන්නන්නේ මට හරි කියලා. අපි ඉක්මන් කරමු. ඒ ටික ඇඳලා ඉවර වෙලා අත උස්සලා පෙන්නන්න සර්ට. රූපේ ඇඳලා තොරතුරු ටික ලස්සනට ලියලා ඔය කඩේරි මත ලස්සනට පැහැදිලිව මේ සූත්‍රයක් ලියලා ඉවර වෙලා අත උස්සලා සර්ට පෙන්නන්න. ඉක්මන් කරමු ඈ. ලලිදු නම් ඉවරයි නෝ. සමීෂත් හරි. හැමෝම ඉවර කරන්න ඕනේ හැමෝම. තේවිඳුත් හරි. මදුෂත් හරි. ඔන්න මේ පැත්තට නම් දැම්ම අවුරුදු උදා වෙලා කට්ටිය රකින්න දානවා. වැඩ රාජකාරි ගොඩයි. එරන්දිකත් හරි. උදුලත් හරි. තව ඉන්නවා චනුදී ඉන්නවා, චිරාත් ඉන්නවා, තත්සරණී ඉන්නවා. එච්චරයි. අද පන්තියේ භාගයෙන් ළමයි ඉන්නේ කොහොමද? ඔය ඉක්මන් කරන්න බලන්න පුතේ හැමෝම. චනුදී, එරන්දිකා, තත්සරණී. පුතේ හරි නේද හැමෝම? සර් සූත්‍රය මකන්නද? හැමෝම ලියුවා නේද පුතේ ඇන්දා නේද ඒක? තත්සරණී, එරන්දිකා, කිරාත් පුතේ හරි නේද? හරි. හරිනේ හැමෝම. very good. එහෙනම් ඔන්න ඔය සූත්‍රය හොඳට මතක තියාගන්න ඕනේ. තේරුණාද? ඔය සූත්‍රයෙන් තමයි අපි කුලක පාඩමේ සියලුම ගණන් ටික හදන්නේ. හැබැයි මතක තියාගන්න මේ සූත්‍රය අපි නිවැරදිව භාවිතා කරන්නේ සංයුක්ත කුලකවලදී විතරයි. වියුක්ත කුලකවලට මේ සූත්‍රය ගන්න බෑ. වියුක්ත කුලකවල පොදු අවයව නැහැනේ. ඒ නිසා වියුක්ත කුලකවලදී ඔය සූත්‍රේ අර කෙලවරේ තියෙන n වරහන් f ඡේදන c කියන එක අයින් වෙනවා. ඒක චුට්ටක් මම විස්තරාත්මකව පැහැදිලි කරන්නම් ඉදිරියේ එන කුලක ගැටලුවලදී ඈ. හරි. එහෙනම් ඔය සූත්‍රය භාවිතා කරලා අපි ඔන්න මේවට උත්තර හොයමු බලන්න. ඔන්න සර් එකේ පළවෙනි ගාන හදලා පෙන්නන්න. ඔන්න බලන්න පළවෙනි එකේ අහනවා මේ පුතේ ටියුට් එකේ 7 වෙනි ගාන ඈ. ටියුට් එකේ 7 වෙනි ගාන NA සමානයි 35යි. NB සමානයි 24යි. NA ඡේදන B 11යි නම් මේලය තමයි අහන්නේ. එහෙනම් ඔන්න පුතේ අපි උත්තරේ ගන්න මොකද කරන්න ඕනේ?
අපි අපේ සූත්‍රය ලියනවා මෙන්න මේ විදිහට. මොකද්ද? NA මේල B සමානයි NA එකතු කරනවා NB අඩු කරනවා NA ඡේදන B. ඔන්න සූත්‍රය. දැන් අපි ගාව තියෙන තොරතුරු ටික මේ සූත්‍රයට ආදේශ කරන්න. මේ විදිහට. කොහොමද ආදේශ කරන්නේ? NA වලගේ 35යි. එකතු කරනවා. NB වලගේ 24යි. අඩු කරනවා. NA ඡේදන B වලගේ 11යි. දැන් 5යි 4යි 9යි 3යි 2යි 5යි. අඩු කරනවා 11. උත්තරේ සමානයි. 9න් එකක් 8යි 5න් එකක් 4යි. ඔන්න උත්තරේ එනවා 48යි. එහෙනම් එයාගේ A මේල B වල අගය 48යි. දැක්කද උත්තරේ ගත්ත විදිය? ඔව්. එහෙනම් ඔය විදිහට මේ හැම ගානකම හදමු බලන්න උත්තර ටික හොයාගමු බලන්න අපි. ඊළඟ ගානත් ගන්න ඕගොල්ලෝ මෙයත් ගන්න. ඊළඟ ගානේ හොයන්න තියෙන්නේ y වල අගය. සූත්‍රය හරියට ලියන්න. ලියලා සමීකරණ ස්වරූපයෙන් තමයි ගාන හැදෙන්නේ. හරියට ආදේශ කරලා y වල අගය හොයාගෙන අත උස්සලා පෙන්නන්න බලන්න සර්ට. තොරතුරු හරියට ආදේශ කරලා y වල අගය සොයාගෙන අත උස්සලා පෙන්නන්න බලන්න සර්ට. බලමු කී දෙනෙක් උත්තරේ හරියට ගනීද කියලා. අනිත් ටික පස්සේ හදමු. මුලින්ම y වල අගය හොයලා පෙන්නන්න. හදලා ඉවරලා මට අත උස්සලා පෙන්නන්න හැමෝම. සර් සිග්නල් ප්‍රශ්නයකට චුට්ටක් මග ඇරුණා ගොඩක් කරාත් සර්. ඔය පුතේ සාමාන්‍ය දුරක් අපි ආවර සූත්‍රයක් එහෙම කියලා දීලා ඔයා චූට්ටක් වීඩියෝ එකෙන් පුතේ ඒක කවර් කරගන්න. හා සර්. ඔය ජයටම අවුරුදු කට්ටියට මෙහෙ. පුතේ මේකේ ඔය ප්‍රශ්නාංක 8 නේද ඊට පස්සේ 8 වෙනි එකේ ඔය පල්ලැහැ එකේ y වලගේ හොයලා අත උස්සලා පෙන්නන්න බලන්න සර්ට. අර කියලා දුන්න සූත්‍රය හරියට භාවිතා කරන්න ඈ. තාම කවුරුත් උත්තරේ හරි නැද්ද? දරුවනේ සර් හදන්න බලන්න ඒ ගාන. ඔන්න බලන්න පුතේ යන්නේ. ඒ ගාන සර් හදන්න යන්නේ ආපහු. ඔන්න එයාගේ සූත්‍රයත් අරකමනේ අපිට ගන්න වෙන්නේ. මොකද්ද ගන්න වෙන්නේ? n x මේල y සමානයි nx එකතු කරනවා ny අඩු කරනවා n
x ඡේදන y සූත්‍රය ඕක වෙනස් කරන්නම බෑ ඔය සූත්‍රෙම වෙන්න ඕනේ. දැන් මේකට අපි තොරතුරු ආදේශ කරමු. nx මේල y කීයද 29යි සමානයි nx 16යි ධන ny වලගේ තමයි අහන්නේ. ඔන්න අපි ඒක දන්නේ නැහැ. ඍණ nx ඡේදන y කීයද 5යි. දැන් අපි මේක සුළු කරමු. 29 සමානයි 16න් අඩු කරනවා 5. උත්තරේ 11යි නේද? ධන ny. ඊට පස්සේ ny තනි කරලා 11 අරයි යනවා සමාන ලකුණෙන් එහා පැත්තට. එතකොට 29න් අඩු කරනවා 11 සමානයි ny. දැන් පුතේ මෙන්න උත්තරේ ලැබෙනවා. 9න් එකක් 8යි 2න් එකක් 1 සමානයි ny. ඒ උත්තරේ හරියට ආවා කියලා දරුවෝ ටික අත උස්සන්න බලන්න. ඔන්න සර් මගේ උත්තරේ නම් හරියටම ආවා. අත උස්සන්න බලන්න පුතේ. මදුෂ විතරද? ඔය සූත්‍රයේ තමයි කඩපාඩම් තියෙන්න ඕනේ. ඒ සූත්‍රයේ අකුරු වෙනස් වෙනවා. දැන් අපි ඉස්සෙල්ලා ගත්තේ f සහ c කියලා. ඊට පස්සේ ගත්තා ab කියලා. දැන් මෙතන ගත්තා xy කියලා. අකුරු වල ප්‍රශ්නයක් නෙවෙයි මෙතන තියෙන්නේ. විශේෂයෙන් මොකද්ද පුතේ මෙතන බලපාන්නේ අපට? අපි අනිවාර්යයෙන්ම මේ ගානේදී සූත්‍රය ගැන හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ. හරි. ලස්සන ලියා ගන්න බලන්න මේක. ලස්සනට ලියාගෙන ඉවර වෙලා ප්‍රශ්නාංක 9 සහ 10ට උත්තර ලියමු බලන්න ඉක්මන් කරලා. හැකි ඉක්මනින් ප්‍රශ්නාංක 9 සහ 10ට උත්තර ලියන්න බලන්න. කමක් නෑ පුතේ මනුද වීඩියෝ එක බලන්න පුතේ සර් වීඩියෝ එක දානවනේ. වීඩියෝ එක බලමු පුතේ. මොකද තින් කරන්නේ? අපි උඩට මුහුණ දෙන්න එපා නේ සිග්නල් ප්‍රශ්න වලට හැම දෙයකම. ඉතින් වීඩියෝ එකේ ඒ කැල ටිකක් බලන්න. හරි පුතේ සර් මේක මකලා දාන්නද? පොඩ්ඩක් ඉන්න සර්. හරි. අනිත් දරුවෝ ටික පුතේ ටියුට් එකේ ප්‍රශ්නාංක 9 සහ 10ට උත්තර ලියන්න. හරි සර්. හරි. එහෙනම් පුතේ මෙන්න මේ දෙක ලියන්න බලන්න හැමෝම. ඔන්න ප්‍රශ්නාංක 9 සහ 10. මේ දෙක ලියලා අත උස්සන්න බලන්න. ගණන් දෙකම හදන්න ඕනේ. ඒකේ පළවෙනි එකේ දැන් ඔය ප්‍රශ්නාංක 9 n p ඡේදන q වල අගය සොයලා ඉවර නම් ඒක ප්‍රකමන අතුසලා පෙන්න බලන්න පුතේ. n p ඡේදන q වල අගය සොයලා ඉවරයි නම් අතුසලා පෙන්නන්න බලන්න. මදුෂ හරි. කො අනිත් අය සූත්‍රයට හරියට ආදේශ කරන්න. එවිදු හරි. එවිදු හරි. කො අනිත් අය චමීෂා චනුදී චිරාත් එරන්දිකා ලලිඳු තත්සරණී ඉක්මන් කරමු පුතේ.
සූත්‍රය හරියට ලියලා තොරතුරු ආදේශ කරන්න. ලලිදුත් හරිලු. එච්චරයිද? හදන්න පුතේ ගන්න බලන්න. ඇයි මේ අපේ දරුවද වෙලා ගන්නේ? කුඹිරලක් වගේනේ. ඔන්න බලන්න ඒකේ සූත්‍රය ගන්න යන්නේ. එයාගේ ගන්නවා. n p මේල q සමානයි. n p එකතු කරනවා. n q ට අඩු කරනවා. n p ඡේදන q. දැන් p මේල q 110යි. n p 70යි. NQ 55යි. දන්නේ නැති මෙයානේ එයා එහෙමම ලියනවා. N P ඡේදන Q. දැන් 110 සමානයි 70යි 55යි 125යි. ඍණ N P ඡේදන Q. දැන් අපි මේක අඩු කරනවා. කොහොමද? මේ ඍණ එක්කෙනා ධන කරගන්න සමාන ලකුණෙන් එහා පැත්තට අරගෙන යනවා. N P ඡේදන Q සමානයි 125 තියෙන පැත්තට අරගෙන එනවා 110. එතකොට එයා අඩු කිරීම 110ක් වෙනවා. දැන් බලන්නකො උත්තරේ n p ඡේදන q සමානයි 125න් 110ක් අඩු කරනවා. 5න් බිංදුවක් 5යි, 2න් එකක් 1යි, 1න් එකක් එකම තමයි. උත්තරේ කීයද පුතේ වෙන්නේ? 15යි. ඒකට හරියට උත්තරය ආව දරුවෝ ටික අත උස්සන්න බලන්න. ඔන්න සර් මගේ නම් උත්තරේ හරියටම හරියේ ගානවා. අත උස්සන්න බලන්න එහෙම කියන දරුවෝ ටික. හරි නේද හැමෝම? ඒ චනුදී ඊට පස්සේ චිරාත් එරන්දිකා ඇයි පුතේ අත උස්සලා නැත්තේ? සූත්‍රය තේරුන්නේ නැද්ද? අර සූත්‍රය තමයි ඔය අර ඉස්සෙල්ලා කියලා දුන්නේ. අවයව ප්‍රමාණතර සම්බන්ධතාවය දැක්වීමේ සූත්‍රය. ඒ සූත්‍රය මතක තියෙනවා වැඩේ කොට. එච්චරමයි ඕන. හරි. බලන්නකො යාගේ 10 වෙනි ප්‍රශ්නය. NA සමානයි 19යි. NB සමානයි 16යි. ඉතින් කියනවා මේලය 35යි නම් NA ඡේදන B සොයන්න. ඒක හොයලා කුලක අවයව අතර සම්බන්ධතාවයේ විශේෂත්වය මොකක්ද කියලා අහනවා. ඔය පුතේ ඔයාලට නම් තේරෙන්නේ නැතම පුතේ සූත්‍රය මතක නැති නිසා මනුල. හරි. ඔන්න පුතේ බලන්න ඒක හදා ගන්න විදිය. එයාගෙත් අපි ගන්නවා n a මේල b සමානයි na ධන nb අඩු කරනවා n a ඡේදන b. තොරතුරු ආදේශ කරන්නකො ඔන්න. මේකේ මේලය 35යි සමානයි n a වලාගේ 19යි NB වලාගේ 16යි. අඩු කරනවා NA ඡේදන B. ඊට පස්සේ සුළු කරන්න. 35 සමානයි 19යි 16යි එකතු කරාම ඒත් උත්තරේ 35යි. ඍණ NA ඡේදන B. ඊට පස්සේ ඔන්න උත්තරේ හොයනවා NA ඡේදන B සමානයි 35 තියෙන පැත්තට අරගෙන එනවා අනිත් 35. එතකොට එයා අඩු කිරීම 35ක් වෙලයි එන්නේ. 35න් 35ක් අඩු වුණාම බිඳුවයි. එහෙමනම් මේ කුලකයේ ඒ කියන්නේ 10 වෙනි එක්කෙනාගේ දෙන්නටම පොදු අවයව නැහැ. පුතේ දෙන්නටම පොදු අවයව නැත්තම් A හා B කුලකයේ විශේෂත්වය මොකක්ද? අපි ඒකට කියනවා A හා B කුලක වියුක්ත කුලක වේ. ඒ කියන්නේ පොදු අවයව නැති කුලක වේ. වියුක්ත කුලක වේ. වියුක්ත කුලක වේ. ඇයි අපි එහෙම කියන්නේ පුතේ යාලට? එයාලගේ පොදු අවයව නැති නිසා ඒකනේ උත්තරේ බිඳුව ආවේ ඡේදනයේට. ඒ නිසා අපි ඒවට කියනවා වියුක්ත කුලක කියලා. ලියා ගන්න බලන්න හැමෝම උත්තරේ ඒකට. හැමෝම ඒ ගානට උත්තරේ ලියා ගන්න බලන්න.
හැමෝම ලියා ගන්න ඕක. පුතේ හරි නේද හැමෝම? විශේෂත්වය තමයි ඒක හරි. එතකොට අද දවසේ මම ඔච්චරයි සාකච්ඡා කරන්නේ මේකේ රචනාමය ප්‍රශ්න වලට යන්නේ නෑ. අද ළමයින්ගේ සහභාගීත්වය ගොඩාක් අඩු නිසා. එතකොට අපි අනිත් දවසේ මේකේ රචනාමය ප්‍රශ්න ගැන සාකච්ඡා කරමු. අනිත් ඒවා නිමාඩුවක් ගන්න පවුනේ. නේද? 31 රැය ඉතින් බලන්න එකේ වැටෙන්නේ ඉතින් අවුරුද්දට දවසයින් හම්බෙන්නේ 31 රැයක් කියලා හැමදාම හම්බ වෙන්නේ නැති නිසා අද මම ඔයාලට නිමාඩුවක් ඔතනින් දෙන්නම්. අද පැය එකමාරක් වගේ තමයි ක්ලාස් එක කරලා තියෙන්නේ. පැය 1යි විනාඩි 10ක් පැයකුත් විනාඩි 40ක් වගේ කරලා තියෙන්නේ. කමක් නැහැ. අඩුපාඩුවක් වෙන්න දීලා නැහැ. සියලු දේවල් මම කවර් කරලා තියෙනවා. මම ඉන්නහට කරන්නේ නැත්තේ වීඩියෝ ටික බලන්න සියලු දරුවෝ මේ වීඩියෝ දෙක අද මම රැයට දාන්නම්. ඒ දාලා බලලා අඩුපාඩු ටික හරි ගස්සා ගන්න. එහෙම වුණොත් විතරමයි පුතේ වැඩි ලස්සන ගොඩ දා ගන්න පුළුවන්. ඒතර මට පුළුවනි 4 වෙනිදා ඕගොල්ලොත් එක්ක සුපුරුදු පරිදි රචනාමය ප්‍රශ්න ටික සාකච්ඡා කරන්න. ඉතින් ඕගොල්ලන්ට මතක කරගන්න විශේෂ දේවල් නැහැ. ලබන මාසේ ටියුට් ටික ලබා ගන්න පුළුවනි. අලුත් සමූහය හරහා මම ටියුට් ලබා දෙන්න කටයුතු කරන්නම්. එතකොට ඕගොල්ලෝ දන්නවා පරණ පරිදි සුපුරුදු පරිදි පන්ති ගාස්තු ගෙවලා අලුත් සමූහයට එකතු වෙන්න. ඊට පස්සේ ඔයාලට පුළුවනි ඒ අනුව කටයුතු කරගෙන යන්න. පේපර් පොත මම අද රෑ මේ ගෲප් එකට දාන්නම්. ඕගොල්ලෝ print out අරගෙන තියාගන්න. එතකොට ලබන මාසේ ටියුට් සෙට් එක මම මේකට හරියට ගස්සලා තියෙන්නේ. ඒ ටිකත් ඔයාලට ලැබෙන්න සලස්වන්නම් නව සමූහය හරහා. එතකොට අද රෑ සිට මම ඔයාලට තොරතුරු දාන්නම් පන්ති ගාස්තු ගෙවීම සඳහා. එතකොට 4 වෙනිදා වෙනකොට සියලුම දරුවෝ පන්ති ගාස්තු ගෙවලා ජනවාරි මාසයේ පන්තිය සඳහා සම්බන්ධ වීමට කටයුතු කරන්න. එතකොට පුතේ එච්චරයි සාකච්ඡා කරන්න තියෙන්නේ. ඉතින් හැමෝටම 2021 අවුරුද්ද ගෙවිලා 2022 අවුරුද්ද අද මේ ලබන්න සූදානම් වෙන්නේ. ඕගොල්ලෝ හැමෝටම සියලු බලාපොරොත්තු ඉටු වෙන වාසනාවන්ත විභාග පාස් වෙන ඒ වගේම පාඩම් කරන්න හිතෙන නිරෝගීමත් සුබ අලුත් අවුරුද්දක් වේවා ලබන්නා වූ 22 අලුත් අවුරුද්ද ඔයගොල්ලෝ හැමෝටම පුතේ ආයුබෝවන්. එහෙනම් අපි නැවත 2022 අවුරුද්දේ හම්බ වෙමු ජනවාරි මාසයේ කියන්නේ මේ සතිය අඟහරුවාදා සුපුරුදු පරිදි පන්තියේ තියෙනවා 4 වෙනිදා. සියලුම දරුවෝ මම බලාපොරොත්තු වෙනවා ලබන අවුරුද්දේදී මේ පන්තියත් එක්ක දිගටම ගණිත විෂය ගොඩ දා ගැනීම සඳහා කටයුතු කරගෙන යාවි. එහෙනම් ඔයගොල්ලෝ හැමෝටම සුබ අලුත් අවුරුද්දක්, නිරෝගීමත් සුබ සතියක්, සුබ රාත්‍රියක් ආයුබෝවන් දරුවනි. good night හැමෝටම. ආයුබෝවන් සර්.